සුබ අලුත් අවුරුද්දක් වේවා. ආපහු වතාවක් ආපහුත් වතාවක් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේක දවසක් විතරක් අපි සමරන දෙයක් විදිහට සමහරට ඇඟට දැනෙන්නේ අද වෙන්න පුළුවන්. නමුත් එළඹෙන අවුරුද්දක් වෙනුවෙන් ලෑස්ති වෙන්න, අලුත් වෙන්න, නැවුම් වෙන්න අද තමයි හොඳම දවස. ඒක මතකයේ තියාගෙන අපි උදෑසන මේ අපේ ප්‍රධාන නැකත් කිහිපය අවසන් කරලා දැන් ඇවිත් ඉන්නේ ටිකක් අර මේ ගෙදර හැමෝම එකතු වෙලා සාලේ ඉඳගෙන පහුගිය අවුරුද්ද ගැනයි එළඹෙන අවුරුද්ද ගැනයි කතා කරන වෙලාවට. අපිත් අපේ ගැමි ගෙදර සූර්යාභිෂේකයේ 2021 දී අපේ ගැමි ගෙදර ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය අවුරුද්දේ අපි කරපු දේවල් වගේම ඊළඟ අවුරුද්දේ අපි නොකර ඉන්න ඕන දේවල් ගැනත් කතා බහ කරන්නට මම තාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ආචාර්ය චමිල ලියනගේ මහතා සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා අයිබෝන්. ඒත් එක්කම ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතාවත් අපි තාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා අයිබෝන්. අවුරුදු කුමාරවරු දෙන්නෙක් වගේ දෙන්නම ඇවිල්ලා ඉන්නේ පලාවන් පැහැති වස්ත්‍රාභරණය. අද දවසේ වර්ණය සුබ වර්ණයේ බවට පත් වෙන්නේ මේ පලාවන් පැහැ. හැමතැනම දකින්න තියෙන්නේ කොළ පැහැ හැට ප්‍රිය උපදවන. දැන් පලාවන් පැහැ ගැන කිව්ව නිසාම මේ වැඩසටහන් ටිකකට කලිනුත් අපි මේක කතා කරා. ඇයි මේ සුබ වර්ණයක් කොහොමද මේ සුබ වර්ණය තෝරගන්නේ? ඇයි මේක මේ නිශ්චිත වර්ණයක් නිශ්චිත නැකතකට යෙදෙන්නේ? මොන වගේ දෙයක් නිසාද ඒක තීරණය වෙන්නේ? මම හිතන්නේ මෙතනදී දැන් ඔබේ ප්‍රශ්නයට අනුශී උත්තර දෙන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මොකද ප්‍රවේශය ලබා ගනිද්දී ඔබතුමිය මතක් කරා මේ වර්ෂය සුබ කර ගැනීම සඳහා අපි මේ කතිකාව ඇති කරගන්නවා. මේක හුදෙක් නිකන් අර සාම්ප්‍රදායිකව සංස්කෘතික දෘෂ්ටි කෝණයකින් අවුරුද්ද ගැන කරන සාම්ප්‍රදායික කතා බහ නෙමෙයි. සහ අවුරුද්ද පුරාම අසිංහල සහ අපේ සංස්කෘතියට නොගැලපෙන දේ කරලා එක දවසක පැය කිහිපයක් විතරක් රූපවාහිනී වැඩසටහන් ඔස්සේ සිංහලකම ගැන අපේකම ගැන කතා කරන මාධ්‍ය සංස්කෘතියක මම හිතන්නේ ජයමග රූපවාහිනියට විශේෂ යුක්තියුක්ත අයිතියක් සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මොකද තමන්ගේ මාධ්‍ය මෙහෙවර තුළ කරන්නෙම මේ අපේකම අපේ නැති වෙලා යන උරුමයන් සාරධර්ම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රශස්ත කෘතහස්ත මෙහෙවරක් මාධ්‍ය මෙහෙවරක තමයි ජයමග නාලිකාව ඉන්නේ මගේ කියවීම. ඒ නිසා මේ වැඩසටහන තුළ බොහොම මේ අර අව්‍යාජ සතුටක් තියෙනවා. ඒක නිකන් අර ප්‍රසිද්ධිය පිණිස අපි කරන වැඩසටහනක් නෙමෙයි තිසස නේද? ඒ නිසා මේක තුළ අපි ඇවිල්ලා කරන්නේ වෙනම බොහොම ශ්‍රද්ධාවෙන් කරන දෙයක්. ඉතින් අපි ප්‍රශ්නෙට අපි යමු වුණොත් එහෙම මූලික වශයෙන්ම දැන් අපි දන්නවා මේ සූර්යාගේ සුදු වර්ණය කියන එක සකස් වෙන්නේ විද්‍යානුකූලවත් වර්ණාවලියේ වර්ණ 7ක් ඒකාබද්ධ වෙලා රතු කහ කොළ නිල් ඉන්ඩිගෝ ධම්ම ආදී වශයෙන් තියෙන වර්ණාවලියේ ඒ සංඛ්‍යාත පරාසයන් අනුව සකස් වෙච්ච වර්ණාවලියක් අනුව. ඉතින් ජ්‍යොතිර්වේදීන් සතුව මේ සම්බන්ධයෙන් විවිධ දේවල් තිබුණාට දැන් ඔබතුමී දන්නවා සමහරලාට සමහර ග්‍රහාපල වලට අපි විවිධ මැණික් පළඳිනවා. ඒක සමහරට පෙන්ඩන්ට් එකක වෙන්න පුළුවන් නැත්නම් මුද්දක වෙන්න පුළුවන්. කොහොම හරි මැණික එකේ කොනක් ස්පර්ශ වෙන්න අවශ්‍යයි ශරීරයේදී. සෙනසුරු අපලේ තියෙනවා නම් කාක නිලක් පළඳිනවා, බුදාපලේ තියෙනවා නම් ගෝමේද පළඳිනවා. මේ ආදී විවිධාකාර විශ්වාස ජ්‍යොතිර්වේදීය කියන ශාස්ත්‍රය තුළ තියෙනවා. ඉතින් මේ සූර්යයා දැන් අපි දන්නවනේ දැන් මේ පහුගිය පැය කීපයක් අපි මුකුත් නොකරන හිටියේ. මේක හොඳ වෙලාවට රැට වැටෙච්ච නිසා හුඟක් දිනේ නිදාගත් එක කරේ. නමුත් මේ කාල සීමාව තුළ නොසෙල්වි වැඩි එහාට මෙහාට ගිහලා වැඩක් පළක් නොකර නැකත නොනගත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තුළ ඉන්න කියලා තියෙන්නේ සූර්යාගේ මේ සංක්‍රාන්තිය මීන රාශියේ ඉඳලා මේෂ රාශියට රාශි 12 අවසාන රාශියේ ඉඳලා පළවෙනි රාශිය දක්වා සූර්යා එන මේ ගමනේ ඒ වර්ණාවලියේ හැසිරීම පිළිබඳව තියෙන වෙනම කියවීමක්. ඒ අනුව තමයි දැන් දවසේ සුබ වර්ණයේ සුබ වගේ කතාන්තර නිර්මාණය වෙලා තියෙනවනේ. ඒ නිසා ඒ ග්‍රහ වස්තු ග්‍රහ පිහිටීම් එක්ක මොකද අපි කවුරු මොන දේ කතා කරා වුණත් සිංහල ජ්‍යොතිර්විද්‍යාව අනුව රාහු කේතු රවි සඳු කුජ සිකුරු බුධ ගුරු සෙනසුරු කියන නවග්‍රහයන් 9 දෙනාගේ ආකර්ෂණය පිළිබඳව අපි දන්නවනේ උදම් රළ ස්වභාව කතාන්තරයේ චන්ද්‍රාකර්ෂණය සූර්යාකර්ෂණය මේ ආදී විවිධ දේවල් තියෙනවා. ඒතර මේ ග්‍රහ වස්තුන් මේ පෘථුවිය මත ඉන්න සෑම ජීවි අජීවි වස්තුවකටම බලපානවා. ඒවායේ ආකර්ෂණය. ඒතර ඒ ආකර්ෂණයත් එක්ක නිර්මාණය වෙච්ච කතාන්තරයක් තමයි අපි මේ වර්ණයක් නිර්මාණය වෙන්නේ. සමහර කාලවල තියෙනවා රත්රන් පැහැති වර්ණයෙන් රන් පැහැති වර්ණයෙන් සැරසෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ සූර්යාලෝකයේ ආකර්ෂණය ලබා ගැනීමට ඒ ආශිර්වාද සමහරලාට දැන් කෙනෙකුට දෙන්න පුළුවන් ඒ මොහොතේ. ඇත්තට මේ මොහොතේ ලැබෙන ආකර්ෂණය කියන එක බරපතල විදිහට බලපාන්න පුළුවන් බොහෝ දේවල්ට. සමහරලාට ඒවා විද්‍යාවෙන් මෙතෙක් අනාවරණය නොවිලා තියෙන මොකද විද්‍යාවේ මිනුම් දණ්ඩ නිර්මාණ නූතන විද්‍යාවේ මිනුම් දණ්ඩ බොහොම ලාභාලයි. නමුත් අපේ සංස්කෘතිය කියන
මහා සොයා ගැනීම ටික අවුරුදු දහස් ගණනක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵල ඒවා දැන් ඒ සියල්ල තුල අපිට අන්න ඒ වගේ අදහසක් තමයි මේ වර්ණය සම්බන්ධයෙන් මතක් කරන්න තියෙන්නේ. එතනින්ම මම තිස්සචන්නායක මහත්තයා දිහාවට එනවා. දැන් මේ අර නූතන විද්‍යාව කෙනත් සඳහන් කරා නූතන විද්‍යාව හරි ලාබාලයි. අපේ මේ අපේ සංස්කෘතියත් එක්ක බැඳී පවතින මේ සිරිත් විරිත් එක්ක පවතිනා වූ ඉපැරණි ඉතිහාසය ඊට වැඩිය බොහෝ දිගයි. සහ මේ අර අපි උදෑසන වෙලාවෙත් කතා කරා මේ 5S කියලා සංකල්පයක් අපි අරගෙන හැබැයි ඒක අපේ සංස්කෘතියේ දැනටම තියෙන දෙයක්. මේ වගේ මේ අලුත් වෙන්නට දේවල් අපිට හුරු පුරුදු දේවල් අපි අලුත් සංකල්පවලට අරගෙන එනවානේ. එහෙම දේවල් අපිට මේ අවුරුද්දෙත් තියෙනවා නේද? ඔව් ඇත්තටම දැන් අපේ ආචාර්ය චමිල මහත්මයා කතා කළා වගේ දැන් මේ විද්‍යාව කියන එක ගත්තාම ඉතින් අර අපේ බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පත්වීමත් සමග කිව්වේ මට විද්‍යාව පහළ විය කියලා. මේ විද්‍යාව කියන එක මං හිතන්නේ වැරදි ලෙස අර්ථකථනය කරගෙන තියෙනවා කියලායි මට හිතෙන්නේ. ඒ කියන්නේ විද්‍යාව කියලා කියන්නේ යමක් දිහා තියෙන නිවැරදි දැක්ම කියන එකයි. හැබැයි මෙතෙන්දී අපි දැන් ඔය පාසල් මට්ටමින් ඉගෙන ගන්න විද්‍යාව කියන එක ගත්තොත් ඒකේ තියෙන්නේ ඇත්තටම අර බටහිර ජාතීන් විසින් ගොඩනගාගත්ත විද්‍යාවක්. ඒ විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂණයෙන් ගත්ත එකක්. ඒ කියන්නේ ඇස කන නාසය දිව සම කියන අපේ ඉන්ද්‍රියන් තියෙනවානේ. ඒ ඉන්ද්‍රියන්ට හෝ ඒ ඉන්ද්‍රියන් සමග භාවිතා කරන උපකරණ වලට අන්වේක්ෂ දුරේක්ෂ වගේ ඒවට මේ ගෝචර වන සීමාවේ ඉඳන් හදාගත්ත තොරතුරු පද්ධතියක් තමයි බටහිර විද්‍යාව කියලා කියන්නේ. ඒතර ඕක ඇතුලේ තව එකක් තියෙනවා පෙරදිග විද්‍යාව කියලා එකක්. පෙරදිග විද්‍යාව කියන එක ගත්තාම මේ පෙරදිග විද්‍යාවේ ගොඩාක් දුරට අපි දකින දෙයක් තමයි පෙරදිග විද්‍යාව තුල තියෙන්නේ මේ විද්‍යාගාර ගොඩනගපු එකවත් උපකරණ ගොඩනගපු එකවත් නෙමෙයි. මනස දියුණු කරපු එක. ඒ කියන්නේ මනස උපරිමයෙන්ම දියුණු කරගත්ත කෙනාට මේ ලෝකයේ තියෙන රියැලිටි එක නැත්නම් යථාර්ථය කියන එක දකින්න පුළුවන්. එතකොට ඒ යථාර්ථය දැක්ක අය ඉන්නවා ඒ කාලේ පෙරදිග රටවල් වල මනස ගොඩාක් දියුණු කරලා. ආධ්‍යාත්මික පැත්ත දියුණු කරලා. දැන් බටහිර විද්‍යාවේදී කරන්නේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන එක නෙමෙයි ඇත්තටම. ඒකෙදි කරන්නේ උපකරණ සහ විද්‍යාගාර පරීක්ෂණ නිරීක්ෂණ ඒවයි ක්‍රමශිල්ප දියුණු කරගෙන තමයි ඒ යම් කිසි දෙයක් ගැන නිගමනයකට අවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් බටහිර විද්‍යාවෙත් එක තැනක හිරවීමක් එනවා. බටහිර විද්‍යාවේ ගොඩාක් දේවල් තියෙන සංකල්ප. දැන් පරමාණුව කියන වචනේ ගත්තොත් පරමාණුවේ ආකෘති ගොඩාක් ඇඳලා පෙන්නනවා. ඔය කොයිම වෙලාවකවත් ළමයි හිතන් ඉන්නේ මේ පරමාණු ඔය සර් දැකලා ඇති කියලා. සර්කත් කවදාවත් පරමාණු මේ ලෝකේ පරමාණුවක් දැක්ක කෙනෙක් නෑ කවුරුත්. එනකොට පරමාණුව කියනකොටම අපේ ඔළුවේ රූපයක් එනවා. ඒක කන්සෙප්ට් එකක් සංකල්පයක්. ඒ කියන්නේ පරමාණුව කියන එක මනසින් ගොඩනගාගත්ත ආකෘතියක් ඒක. ඉතින් ගොඩාක් වෙලාවට ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ එහෙම ආකෘතියක් ගොඩනගාගෙන ඒක මත ගොඩනගාගත්ත දෙයක් තමයි මේ විද්‍යාව කියලා කියන්නේ. ඒ සංකල්පයේ බිඳ වැටුනොත් මුළු විද්‍යාවම බිඳ වැටෙනවා. එතකොට දැන් පෙරදිග විද්‍යාවේ කරලා තියෙන්නේ තමන්ගේ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරලා ඒ මනසින් මේ සියල්ල දැකලා ප්‍රත්‍යක්ෂ කරන එක. ඒක නිසා වෙන්න ඇති ආචාර්යතුමනි අර අපේ සමහර ආයුර්වේදයේ සහ හෙළවෙදකමෙත් තියෙනවානේ අන්තිමට ගහලා තියෙන්නේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා. ඒ කියන්නේ එහෙමයි ඒක අරගෙන තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ අපේ සංස්කෘතික ස්වභාවය තුල තියෙන්නේ පරීක්ෂණ නිරීක්ෂණ වලින් ලබාගත් එකක් නෙමෙයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන එක තමයි තියෙන්නේ. ඒක අපේ සංස්කෘතිය හා සම්බන්ධව තියෙන ඇත්තටම අපිට දකින්න තියෙන රියැලිටි එක. එහෙම නැත්නම් යථාර්ථය. ඒක මේ අපිට එදිනෙදා මුණ ගැහෙන දේවල් එක්ක අපි මේ පහු කරපු නැකත් චාරිත්‍ර ටික ආපස්සට බැලුවත් ආචාර්යතුමනි අපිට කියන්න තියෙන්නේත් ඒ වගේම කාරණාවක්. දැන් මේ ආහාර අපි පහු කරේ නැකතනේ ආහාර අනුභවය හා සම්බන්ධ නැකත. මේ ඊයේ පෙරේදා රූපවාහිනිය දිහා බලාගෙන ඉඳිද්දී මගේ අම්මා මට කියනවා දැන් මේ ප්‍රචාරය වෙන සියලු වෙළඳ දැන්වීම් පාහේ බලන්න තියෙන බොහෝ දේවල් වස විස සම්බන්ධව තමයි අපි මේ කියන්නේ. අලුත් අවුරුද්දට අපි බොහෝ දේවල් අරගෙන එන්නේ. මේ
අලුත් ආහාර සංස්කෘතිය වස විස කවලම් වෙච්ච. දැන් මේවා නැති ආහාර සංස්කෘතියක්නේ අපිට තිබ්බේ. අපි කැවුම් කොකිස් තෙලෙන් හැදුවත් තෙලෙන් බැද්දත් මේවා ඒවා නැති කරන්නත් අපිට ක්‍රම තිබුණා. මොනවද මේ අපි මේක මේ බැලන්ස් කරේ කොහොමද? වස විෂ කියන එක මම හිතන්නේ දැන් වස සහ විෂ කියන්නේ මගේ කියවීම අනුව වර්ග දෙකක් මේ තිසස. දැන් වස අපි ඒක වෙනම සාකච්ඡා කරමු. දැන් විෂ අපි දන්නවනේ සතුන් සර්පයන්ගේ විෂ තියෙනවා නේ. අර රුදුරු නුහුසුවන්ගේ වලගේ විෂය කියනවා. මදුරු මැසිකලන්ගේ තුඩගේ විෂය. ඉතින් එළන රුදු මොකද අන්තිමට කියන්නේ නපුරු දුදනන්ගේ සියලංග හිම විෂය. මේ විෂය වෙනම විෂක්. වස කියලා අපි අදහස් කරන්නේ මේ පොයිසන් කියලා අපි කතා කරන දේ නරක වෙනම්. ඒ නිසා මේ වස විස කියන එක සාමාන්‍යයෙන් ආහාරවලට මිශ්‍ර වීම මම සීග්‍රීන් වැඩි වෙනවා දකින්නේ අර අපි කතා කරනවානේ ලෝකයේ සිද්ධ වුණානේ මේ හරිත විප්ලවය කියලා කතාන්තරය 1950 විතර ඉඳන් මෙක්සිකෝවට අවශ්‍ය වෙනවා 1940-45 විතර වකවානුව වෙනකොට විශේෂම දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයට එනකොට ඇමරිකාව මෙක්සිකෝව කේන්ද්‍ර කරගත්ත ආහාර පදනම් කරගත ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා උපක්‍රමයක් කියලා එකක් නිර්මාණය කරනවා. මොකද අධිරාජ්‍යවාදයේ සහ යටත් විජිතවාදයේ දෙක මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරා. එයාලා විසින් දිලිඳුයි කියලා වර්ගීකරණය කරලා තියෙන රටවල් මත තියෙන තමන්ගේ ආක්‍රමණය හැමදාම පවත්වා ගන්න. ඒතකොට හරිත විප්ලවය ගෙනල්ලා ආසියානු කේන්ද්‍රයේ ඉන්දියාව ස්ථාපනය කරන්න හදනකොට ඉන්දියානු දේශප්‍රේමීන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉන්දියානු රජයක ප්‍රතික්ෂේප කළා පිලිපීනි තමයි මේ වෙනකොට IIRR එක තියෙන International Institute of Rice Research. ජාත්‍යන්තර සහල් පර්යේෂණ. අද මම මේක උදාහරණයක් හැටියට කියන්නේ. එතකොට මේ ක්‍රමය තුල අභිජනනය කරපු ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න අවශ්‍යයි. ඒකක භූමිය මත වැවෙන මේ ශාකවල ආහාර ප්‍රමාණය වැඩි කර yield එක වැඩි කරන්න ඕනේ කියලා. අස්වැන්න වැඩි කරගන්න අවශ්‍යයි කියන කාරණාවත් එක්ක ඇවිල්ලා තමයි ඒ සඳහා අවශ්‍ය පොහොර, ඒ සඳහා අනුසාංගික කෘෂි රසායන ආදී බොහෝ දේවල් එන්නේ. මේක එක පැත්තක්. දෙවෙනි කාරණේ තමයි අද දැන් ඔබ සඳහන් කරපු ඔය වසවිස කියන ප්‍රශ්නෙත් එක්ක නිර්මාණය වුණු තව බොහෝ දේ තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අද සමාජයේ තියෙන ප්‍රධාන ලෙඩ කීපයක් තියෙනවානේ සීනි. තෙල් වැඩිවීම නැත්නම් අපි කියනවා කොලෙස්ටරෝල් වැඩිවීම ආදී වශයෙන්. ඊට පස්සේ හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් මේ අදිරුදිර පීඩනය වගේ දේවල් වලට බලපාලා තියෙන සමහර ලාවට අර කියන පොහොර කෘෂි රසායන වලින් ශරීරගත වෙන වසම නෙමෙයි වෙනස් ආහාර මූලයන්ගෙන් අපි අපේ සමහර ආහාර අවශ්‍යතා සහ මේ ශාරීරික අවශ්‍යතා තෘප්තිමත් කරගන්න යාම. දැන් ඔබතුමිය මතක් කරානේ මේ කැවුම් පිළිබඳව. කැවුම් හදන්න හරි අවුරුදු මේසේ තියෙන රස කැවිලි හදන්න හරි සීනි පාවිච්චි කරපු જાතියක් නෙමෙයි අපි. අපි පැහැදිලිවම පාවිච්චි කරේ පැණි. පැණි කියන්නේ කිතුල් පැණි කියලා නම ගහලා සීනි දිය කරලා උණු කරලා වක් කරලා තියෙන එක නෙමෙයි. ඒක හරිය කේද ජනක තත්ත්වයක්. නමුත් අපි පාවිච්චි කරේ ඇත්තටම කිතුල් ගස් වලින් ඒ සාරය සහ පොල් පැණි. මේ දෙක පාවිච්චි කරා. ඊළඟට ලුණු හැටියට අපේ රටේ පාවිච්චි කරේ මේ මුහුදු ලුණුම නෙමෙයි. වෙනත් ශාකාශ්‍රිතව ලුණු නිෂ්පාදනය කරපු ක්‍රම 10ක් 12ක් අපේ ඉතිහාසයේ තිබිලා තියෙනවා. ඊළඟට ප්‍රධාන වශයෙන් මෙන්න මේවා වෙනස් වීම තුල දැන් එක්තරා අවස්ථාවක් එනවා මේ අපේ ඉතිහාසයේ අපිව අපේ සංස්කෘතික මූලයන්ගෙන් අපිට මේ මෙහෙම දේවල් අතරම තිබුණාද? කිතුල් ගස් වල පැණි වලින් විතරක් නැත්නම් කිතුල් හකුරු වලින් විතරක් අපිට අපේ රස පිළිබඳ තෘප්තිය නැත්නම් රස පිළිබඳ අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න පුළුවන්ද? ඒක මදි. එහෙනම් සීනි තොග වශයෙන් අවශ්‍යයි. ඒතර සීනි කියන කාරණයට අපි යන්නේ කොහොමද? අපේ රටේ උක් කියලා જાතියක් වැවුණා. කළු උක් අපි දේව පූජාවල වලට ගත්තා. හැබැයි අපි මේ සීනි සඳහා අවශ්‍ය වෙන නව උක් ප්‍රභේද වගා කරන පටන් අරගෙන සීනි කියන කාරණේ එන්න පටන් ගන්නේ අපි උක් හකුරු පාවිච්චි කරා. අපි පොදු පූජාවල් වල විතරක් නෙමෙයි ඖෂධ වලදීත් අපි උක් හකුරු අනන්ත අප්‍රමාණව පාවිච්චි කරනවා. අදටත් පාවිච්චි කරන සමහර කසාය වර්ග පෙරන් උක් හකුරු පාවිච්චි කරනවා. හැබැයි සීනි කියන කාරණේ අපිට ආවට පස්සේ අපිට විශේෂයෙන්ම මේ සුක්‍රෝස් මේ ග්ලූකෝස් සඳහා අපිට අපේ ග්ලූකෝස් අවශ්‍යතාවය සඳහා සුක්‍රෝස් කියන එක අපි පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ අපිට ඇති වෙච්ච අර්බුද ගණනාවක් තිබුණා. දැන් හැබැයි අර කිව්වහම සමහර කාලවලදී අපි සීනි වැඩිපුර ආහාර දැන් අවුරුද්ද කාලේ කියන්නේ ටිකක් පැණි රස වැඩි જાති කැවෙනවා. හැබැයි අපි නොනැකතේක පැය 8ක් 10ක් මුකුත් නොකා ඉඳලා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අපේ ආහාරයේ තිබිච්ච සමහර දේවල් දැන් නූතන වෛද්‍යවරු පවා සමහර ලාවට තමන් ගාවට එන දියවැඩියා රෝගීන්ට මధుමේහ වැළඳිච්ච රෝගීන්ට කියනවා කුරහන් ටිකක් එහෙම වැඩිපුර කන්න. ඒක බෙහෙතක් නෙමෙයි. ඒක මේ මොනවද ඒ සඳහා නිර්මාණය කරපු බටහිර බෙහෙතක් නෙමෙයි කුරහන් ටිකක් වැඩිපුර ගන්න. අර බැලන්ස් කිරීමක් ගැන ඇහුවනේ. මම කියන්නේ එහෙම දේවල්. දැන් තෙබුකොළ කියන ආහාරය අපි හොඳ ආකාරව දන්න දෙයක්. ඉතින් මේ ආදී වූ අපේ ආහාරයේ තියෙන වස සහ විෂ මැරෙන ගුණාංගයන් තිබුණා. ස්වභාවික ඥානය තුල අර තිසතර වචනයක් මතක් කරානේ මේ මොනවද පෙරදිග විද්‍යාව කියලා. පෙරදිග විද්‍යාව තුල අපිට අවශ්‍ය කරන අපේ ශරීර සෞඛ්‍ය විතරක් නෙමෙයි සමාජ යහපැවැත්ම ආධ්‍යාත්මය මේ සියල්ල පවත්වා ගන්න අවශ්‍ය කරන දේවල් වටපිටාවේ තිබුණා. දැන් අර පළවෙනි ප්‍රශ්නේදී අහපු අපේ වර්ණය අද දවසට තියෙන විශේෂ වර්ණය පිළිබඳ අදහස. මේ වගේ හුඟක් දේවල් වල
අඩු වැඩි වශයෙන් තිබුණේ අර බැලන්ස් කිරීමේ ගුණය. අපි දන්නවා ඕනම තැනකදී අපි දැන් අර සමහර උණු වතුර එකක් නිවන්න අපි ඇල් වතුර ටිකක් කලවම් කරන්නේ. බොන්න නෙමෙයි. නමුත් වෙන අවශ්‍යතාවයකදී අර ඇල් මරනවා කියලා අපි කියන්නේ. ඒතකොට ඒක ඇල් වතුරෙන් කරන්නේ. ඒ වගේ අපේ ආහාරවල උනත් තියෙන සමහර නුසුදුසු දේවල් මර්ධනය කරගැනීමේ ගුණය අනිකුත් ආහාරවල තිබුණා. ඒ නිසා අන්න ඒ වගේ වැඩපිළිවෙල ගණනාවක් සහ උපක්‍රම ගණනාවක් අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය තුළ තිබිලා තියෙනවා. ඒ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය තුළ තියෙන බොහෝ දේවල් මට හිතෙනවා තිස්සස අපි ඊළඟ පරම්පරාවට හරියට පවර්ලා නැහැ කියලා. මම දන්නේ ඒක ඔබතුමන්ලාගේ පෙර පරම්පරාවෙන් පැවරුණා. නමුත් අපේ පරම්පරාවට අපෙන් පසු පරම්පරාවට එද්දි මේක එලෙසින්ම පැවරුනේ නැහැනේ. ඒක නිසා අපි මේ විවිධ දේවල් වලට රැවටෙනවා. දැන හෝ නොදැන අපි ඒ දේවල් වලට රැවටෙනවා. මේ ආහාර සංස්කෘතිය ගැන මම විශේෂයෙන් අහන්න හේතුව අපි දැන් හරියට කෑම ගැන කතා කරනවා. දැන් අලුතෙන් අපි මේ විවිධ ආහාර වර්ග විශේෂයෙන් පොල් තෙල් ගැන හැම අපි මේ දවස්වල කතා කරනවා. දැන් අපිට පොල් ත්‍රිකෝණයක් කියලා එකක් තිබුණානේ. අපි අපේ ප්‍රධාන භෝග වලින් එකක් බවට පොල් පත් කරගෙන තිබුණා. හැබැයි දැන් අපි ආනයනය කරනවා පොල් තෙල්. අපි වෙන රටකින් ගෙන්නනවා පොල් තෙල්. මෙහෙ වවනවා පොල්. කොහේ හරි වැරදිලා තියෙනවා කියලා තේරෙනවනේ කොහොමත් නේද? මේකෙදී ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳන්ම මේ අවුල තියෙනවා. ඒ කියන්නේ මේ මොඩර්න් සයන්ස් කියන එකට අපි කියන්නේ අර අපේ සංස්කෘතිය ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඒ පැත්තටම ගිහිල්ලා අවසානයේදී අපි අද නතර වෙලා තියෙන්නේ මෙතන. දැන් මේ අවුරුදු වැඩසටහන පැත්තකින් තියලා දවසක්ම කතා කරන්න පුළුවන් මේ අපේ ආහාර සංස්කෘතියට මොකද වුනේ කියන එක. ඒ කියන්නේ හරිම ඛේදජනක තත්වයක් ඒක. පොඩි උදාහරණ ටිකක් මම කියන්න. මම මේ ඊයේ පෙරේදා දැක්කා. මම මේ කියන දේ ගැන නිකන් සාමාන්‍යයෙන් හිතලා බලන්න. මම හිතන්නේ ඔය අන්තර්ජාලයේත් මේ තිබුණා මේවා. සමහර තැන්වල හැතැම්ම 2-3 පෝලින් තියෙනවා කේක් ගන්න. එතකොට මේ එතෙන්ට එනකන් අපි ඇවිත් දැන්. එතකොට දැන් අපේ තිබිච්ච මේ විවිධ කියන්නේ අපි කතා කරන්නේ ජෛව විවිධත්වය කියලා එකක්. ඇත්තටම මේ අපි තුල තියෙන ආහාර විවිධත්වය කියන එක මම නම් දකින්නේ ලෝකේ වෙන කිසිම රටක මේ මම හිතන්නේ ආචාර්යතුමාත් ඒකට එකඟ වෙනවා ඇති. මාර පුදුම මේ ආහාර විවිධත්වයක් තියෙනවා. ඒක පුදුම විවිධත්වයක්. ඉතින් එතකොට ඒ විවිධත්වය තුල තියෙන අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය අපේ ඊළඟ පරම්පරාවට මේ පොඩ්ඩක්වත්ම ගිහිල්ලා නැහැ. ඒක ඉතාම කනගාටුදායකයි. ඒ කියන්නේ අපේ පෙළ පොත් වලින්වත් අපේ හදලා තියෙන විෂයමාලා වලින්වත් මේ කිසිම දෙයකින් මේ දැනුම් පද්ධතිය දරුවන් තුළට ගමන් කරන්නේ නැහැ. ඒ වෙනුවට තනිකරම අර මොඩර්න් සයන්ස් කියන එක තමයි ගිහින් තියෙන්නේ. දැන් එතකොට දැන් මේ අපේ ආචාර්ය චමිල මහත්මයා පැහැදිලි කරා අර හරිත විප්ලවය කියන එක පිළිබඳව. දැන් ওই හරිත විප්ලවයත් එක්ක තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙන්නේ. දැන් අපි ආහාරයට ගන්න දැන් ලංකාවේ තියෙන සහල් වර්ග ගත්තොත් ලංකාවේ තියෙන සහල් වර්ග වල ගොඩාක් ඒවා තියෙන්නේ එක්කෝ ජෙනෙටිකලි මොඩිෆයිඩ්. ඒ කියන්නේ ජානමය වශයෙන් වැඩි දියුණු කරපු ඒවා. ඔව් දෙමුහුම් ප්‍රභේද සමහර ඒවා. එතකොට ඒවයි අපි කතා කරනවා ග්ලයිසමික් ඉන්ඩෙක්ස් කියලා එකක්. ඒ ග්ලයිසමික් ඉන්ඩෙක්ස් කියන එක ගොඩක් වැඩි. එතකොට ඒක ගොඩක් වැඩි වුණාම මේ දියවැඩියා තත්වය ඇති වෙන්න තියෙන උදව්ව වැඩි ඒකෙන්. ඊළඟට අපේ තිබුණා නම් වලින් කියන්න බැරි තරම් අති විශාල විවිධත්වයක් සහිත V වර්ග. ඒ V වර්ග වල තිබුණා මේ ලෙඩට මේ V වර්ග කියලා. කියන්නේ ඒ කියන්නේ ලෙඩ සුව කරන්න වෙනම බෙහෙත් දීමක් නෙමෙයි. ලෙඩ සුව කරන්න ඒ අපිට ලැබෙන ධාන්‍ය වලින්ම ආහාරයම ප්‍රතිකාරයක් කරපු ඖෂධයක් වුණා. ඖෂධයක් විදිහට භාවිත කරපු. අද ඉන්න දරුවෙකුට කියන්න සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවෙකුට කියන්න ශ්‍රී ලංකාවේ තිබුණු දේශීය සාම්ප්‍රදායික V වර්ග 5ක් කියන්න කියලා. එහෙම කියන්න දන්නේ නැහැ. මං හිතන්නේ මෙතුමාගේ සහ අපේ පරම්පරාවෙන් පස්සේ මේ සාම්ප්‍රදායිකව අපිට ලැබිලා තිබුණු මහා විශාල දැනුම් පද්ධතිය ශීඝ්‍රයෙන් නැති වෙලා ගිහිල්ලා අපි බොහෝම කනගාටුදායක තත්යකට පත් වෙනවා. දැනුම් පද්ධතියත් එහෙමයි. ඒ V වර්ගත් ඒ වගේ. ඒ V වර්ගය අරන් බලපුවාම පරීක්ෂණ කරලා බලපුවාම පේනවා ඒ ග්ලයිසමික් ඉන්ඩෙක්ස් කියන එක ගොඩක්ම අඩුයි. එතකොට අපිට තේරෙනවා ඇයි ඒ කාලේ මිනිස්සුන්ට කොච්චර බත් කෑවත් දියවැඩියාව හැදුන්නේ නැත්තේ.
පැණි වලත් තියෙන ওই ප්‍රශ්නේ. ඔව් ඔව්. පැණි සීනි වලත් තියෙන ඒ ප්‍රශ්නේමයි. ඒ කියන්නේ කිතුල් පැණි වල තියෙන ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක හරි අඩුයි. ඉතින් දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් අපි කියන්නේ අපේ රටේ අවශ්‍යතාවයට අපිට මේක නිෂ්පාදනය කරගන්න බෑ කියලානේ. ඇත්තටම බැරිද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ කිතුල් පැණි කර්මාන්තය කියන එක මීට වැඩිය දියුණු කරන්න බැයිද? දැන් ලෝකේ වෙන රටවල් එක්ක අරන් බලපුවාම මේසා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන රටක් මම නම් දැකලා නැහැ. ඒ වගේම මෙච්චර විශාල සම්පත් ප්‍රමාණයක් තියාගෙන අවුරුදු 70 ගාණක් විතර නිදහසෙන් පස්සේ මේ මට්ටමින් ඉන්න රටකුත් ලෝකේ නැතුව ඇති. ඒ නිසා අපිට ඕනි තරම් සම්පත් තියෙනවා. මම හිතන්නේ අපිට මේ ආහාර ආනයනය කරනවා කියලා දැන් ඔබ ඇහුවනේ මේ පොල් තෙල් පිළිබඳ ප්‍රශ්නේ. ඇත්තම කියනවා නම් මේ ලංකාවට මේ තෙල් කියලා ගෙන්නනේවා ආනයනය කරනේවා බොහෝ වෙලාවට පොල් තෙල් නෙමෙයි. එක්ක සන්ෆ්ලවර් ඔයිල්. එහෙම නැත්නම් පාම් ඔයිල්, කටු පොල් තෙල් කියන එක. එහෙම නැත්නම් තව වැඩක් කරනවා කිචන් ඔයිල් කියලා වෙන රටවල් වල කුස්සියේ එක වතාවක් පිසින ලද තෙල්. මෙහෙ ගෙනල්ලා විරංජනකාරක දාලා ඒක සුදු කරලා අපිට හපව විකුණනවා. එතකොට තව අර කුරුට්ටෙන් හදන තෙල් මේ ඒ වගේ වෙනත් මේ කියන්නේ වැඩකට නැති සහ විස සහිත සංයෝග අන්තර්ගත ඒවා තමයි මෙහි ගෙනල්ලා ඒවා මෙහිදී පිරිසිදු කරනවා කියලා. කියන්නේ වචනේ තමයි පිරිසිදු කිරීම කියන එක. නමුත් ඇත්තම වචනේ කියන්නේ පිරිසිදු නෙවෙයි ඒ කරන්නේ. රසායනික ද්‍රව්‍ය දාලා අපේ ඇහැට ප්‍රියමනාප වර්ණයක් දක්වා වෙනස් කරලා දෙන එක. දැන් ඔය රතු සීනි සුදු සීනි කතාවත් ඒ වගේ තමයි. ඊළඟට ඔය පාම් පිටි ගත්තොත් එහෙම නැත්නම් අපි කියන්නේ තිරිඟු පිටි ඇත්තටම තිරිඟු පිටි වල තියෙන්නේ අඳුරු දුඹුරු පාටක්. ඔය සුදු පාට මේ තිරිඟු පිටි පවතින විදිහක් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ අනුව දැන් ඔය සුදු සීනි ඊට පස්සේ සුදු පාම් පිටි සහ කිරි පිටි ඇත්තටම මම කියන්නේ ලංකාවට ආනයනය කරන එක නවත්තනවා නම් මීට වැඩිය නිරෝගී ජනතාවක් බිහි වෙයි. සහ ස්වයංපෝෂිත ජාතියක් බිහි වෙනවා. ආශාතුමනි අපි කියනවනේ අර එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි කියලා. සමහර දේවල් අහගෙන ඉන්නකොට සමහර දේවල් අහන්න ලැබෙනකොට අර උදාරත්වය කියන එක කොහෙද තිබ්බේ කියලා ප්‍රශ්නයක් සමහරට එන්න පුළුවන්. දැන් මේවා ගේන්න ඉඩ දෙන්නෙත් අපේම රටේ බත් කාලා අපේම රටේ වී වලින් හැදෙන හාල් ටික බත් කරලා කාපු උදවිය. මේවා අවසර දෙන්නෙත් මේව සඳහා ඉඩ සලස්වන්නෙත් ඒ අය. දැන් අවුරුදු 10 වැඩසටහනක් පැත්තක තියලා මේ මොනවද කතා කරන්න කියලා ඔබ සමහරට කල්පනා කරයි. නමුත් ඉතින් අපි කාලා බීලා ඉන්න එපයි මොනවා කරන්නත් නේද? අන්න ඒක නිසා තමයි මේ තරම් ආහාර ගැන ප්‍රශ්න කරන්නේ. මම දන්නවා මෙතුමාගෙන් ඒ ප්‍රශ්නට අපිට මේ එදා අද සහ හෙට වෙන්න යන දේ මොකක්ද කියන එකේ තුන් කාලයටම විවරණයක් ගන්න පුළුවන් කියලා. ඔව් මම හිතන්නේ ඒක මහා බරපතල ප්‍රශ්නයක්. නමුත් ඒකට උත්තරයක් දෙනවත් එක්කම මට ඊට ඉස්සෙල්ලා අපේ දිස්සසර් නතර කරපු කාරණයට චුට්ටි උණුපූර්ණයක් කරන්න අවශ්‍ය. උණුපූර්ණයකට වඩා මට ඒකට පොඩි නිකන් එකතු කිරීමක් කරන්න අවශ්‍යයි. එතකොට ඒ උත්තරේ තව ටිකක් හැඩ වෙනවා. අද තියෙන සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම මම දකින්නේ මරාගෙන මරන සංස්කෘතියක්. දැන් ලෙඩෙක් බලන්න එනකොට ගේන්නේ විස්කෝතු පැකට් එකකුයි සීනි පෑග් එකකුයි මොනවා හරි කිරිපිටි වර්ගයකුයි ගේන්නේ. එතකොට ඒ ලෙඩා ඉතුරු ටිකත් ඔබ මැරියන් කියලා තමයි මේක අරගෙන ඉන්නේ. මේ වචන සුදුසු මන් දන්නේ නැහැ වැඩසටහනට. නමුත් මේ අලුත් අවුරුද්දක් උදා වෙච්ච වෙලාවේ. එතකොට ලෙඩා බලන්න එන අයට ලෙඩාගේ ගෙදරින් සංග්‍රහ කරන්නේ කොහොමද? කලින් ලෙඩා බලන්න ආපු අයගේ විස්කෝතු පැකට් එකයි ඒකේ පිටි පැකට් එකයි දාලා සීනි දාලා තේකක් හදලා දෙනවා. උඹලත් ගෙදර ගිහිල්ලා එළවම යන්න කියලා. එතකොට දැන් ආහාර සංස්කෘතිය ගැනනේ අපි කතා කරමින් හිටියේ. මට නිකන් අර මම මගේ වැඩසටහන් වල කියන කාරණයක් තියෙනවා. අපේ ජන කවියක් තියෙනවා. ඒ ජන කවියකට වඩා ඒක නිකන් මේ අපේ අතර තිබිච්ච පුංචි කතාව. ඇල්ල මැල්ල කොළ ගඳපානා කොළ හීම් පිට්ටු කොළ ගෑනුන්ටයි බොල ගෑනුන්ටයි. කරිවිල තෙරිවිල තෙරික්කු කුංජන් ඇල්හාලේබත් පිරිමින්ටයි බොල පිරිමින්ටයි. අපේ සංස්කෘතියේ ගෑනු පිරිමි කියන දෙගොල්ලන්ට වෙනම ආහාර රටාවල් තිබුණා. ඒක මේ අර මේ කොළඹ කාන්තායි මුක්තිය ගැන දේශනා කරන අම්මන්ඩිලා කෑ ගහනවා වගේ මේ ගෑනුන්ට වෙනම සලකුවා පිරිමින්ට වෙනම සලකුවා කියන කාරණේ නෙමෙයි. නිසි තැන දීලා සුදුසු තැන. බද්දංකුඩ ටික කාන්තාව ගෙදර කෑවේ මේ පිරිමින්ට වැඩියෙන් හොඳ බත් ටික සලකලා දීලා මේ ඒගොල්ලෝ ජරා දෙය කන්න ඕන හින්දා නෙවෙයි. නරක දෙය කන්න ඕන හින්දා බද්දංකුඩ වල තිබිච්ච පෝෂණ ගුණය කාන්තාවන්ගේ ශ්‍රෝණිමය කලාව වර්ධනය වෙන්න බලපෑවා. මොකද ඒගොල්ලන්ට ශ්‍රෝණිමය කලාව වුණේ ඒ දවස්වල ඉඳපු ගෑනු අපේ මව්වරුන්ගේ පරම්පරාව දරුවෝ වදපු නිසා. සිසේරියන් කරපු නැති නිසා.
ඉතින් මේ වගේ අපේ සමාජය තුළ අපේ සංස්කෘතිය තුළ බොහෝ කරුණු කාරණා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තිබෙනවා. දැන් අර අතිරිමත් ජාතිය ගැන මේ කතා කරලා ඒ අහපු ප්‍රශ්නෙත් එක්ක මම දකින දේ තමයි දැන් 70 වසරක් නෙමෙයි දැන් තිස්සසර මතක් කරාන එක දෙයක් අපේ પરම්පරාවෙන් පස්සේ මේ සමාජානුයෝජනය සිද්ධ වෙන්නේ. මේ සමාජානුයෝජනය හරියට සිද්ධ වුණොත් නැත්තම් මේ දැනුම පවරා දීම සිද්ධ වුණොත් ඒ ජාතිය නැගිටිනවා. ඒ ජාතිය අවදි වෙනවා. ඒ ජාතිය හරි පාරේ යනවා. ඒ නිසා අර කියන තෙරිඟු පිටි විකුණන්න ඕනේ. ඊළඟට මගේ භාෂාවෙන් කියනවා නම් ඔය කිරි පිටි කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ සර්. මම කියන්නේ ගොන් කිරි. මේ රටට ගෙනල්ලා ලාභ ලබන්න ඕන කණ්ඩායම්. මේ සියලු දෙනා මේ ඊළඟට ඖෂධ මාෆියාව මේ වගේ සියලු දෙනා ඉදලා දැන් අර කතා කරපු අබලි පොල් තෙල්. දැන් ඉතා දියුණු රටවල් වල අපේ වගේ කුණු කන්දල් වීසි කරන ඉඩකඩ නැති රටවල් වල කිචන් වේස්ට් එක එකතු කරන්න වෙනම චේම්බර්ස් තියෙනවා ඒ ටවුන් වල ගහලා ඉවරලා. ටොයිලට් වේස්ට් වගේම විශාල තියෙනවා. ඒකේ තෙල් දැම්මහම පස්සේ ඒ තෙල් ටික වෙනම එකතු කරනකොට එකතු වෙනවා. දැන් අර සමහර රටවල් වල විසි කරන මෝටර රථ අමතර කොටස් අපි මෙහෙට ගෙනල්ලා ඒකෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න ඕනේ. ඒ වාගේ අර දේවල් ටික එකවරක් ඒ මිනිස්සු පාවිච්චි කරලා විසි කරාට පස්සේ කාලගුණික තත්ත්වයන් අරවා මේ නිසා ඊටාම සමානලාට නොමිලේම ඒකට බහලුම් වියදම් පමණයි නැව් ගාස්තු විතරයි. ගෙනල්ලා මෙහෙට ගෙනල්ලා මොකක් හරි විරංජන කාරකයක් ගහලා සුදු පාට කරාම හේලයිට් එකක් ගැහුවාම ගහලා මෙයා වුණාට පස්සේ ඒක අපි මහා ඉහලින් බෝතලයක නමක් එක්ක හැමසුදු කවුරු හරි එක්කෙනෙක් දාලා වෙළඳ දැන්වීමක් ටිකක් වියදම් කරලා රූපවාහිනී නාලිකා දෙක තුනක දැම්මට පස්සේ අපේ ගම් වලින් අය කල්පනා කරනවා මේක තමයි වෙන්නේ. හේතුව මොකද්ද? ඔන්න ඔතනදී තමයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නය මේවා ගැන තාර්කිකව විචක්ෂණශීලීව විචාරවත්ව හිතන මිනිස්සු වෙනුවට අනුකාරකවාදී මිනිස්සු පිරිසක් නිර්මාණය කරලා තියෙනවා. අපේ රජවරු එහෙම අනුකාරකවාදී මිනිස්සු නිර්මාණය කරපු අය නෙමෙයි. අපේ ඉතිහාසය තුළ මිනිසුන්ට තර්ක කරන්න ඉඩකඩ තිබුණා, නිදහසට ඉඩකඩ තිබුණා. ඒ වගේම තමයි රට නොමග යනවා නම් ඒ නොමග යන රට උඩ ඉඳගෙන පාලන තන්ත්‍රය ශක්තිමත් කරගත්ත ඉතිහාසයක් නෙමෙයි අපිට තිබුණේ. ඒ රට නිවැරදි කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුව ගත්ත තැන. ඒකනේ ජපානයේ ඇවිල්ලා අපි දිහා බැලලා ගිහිල්ලා ජපානයේ දිනුනේ අපි පහු කරගෙන ගිහිල්ලා සිංගප්පූරුවට ඇවිල්ලා සිංගප්පූරුවේ කවුද ජනාධිපතිවරයා අපේ කවුද ලී කුවන් යූ ඇවිල්ලා මම ලංකාව වගේ සිංගප්පූරුව කරනවා කියලා ගිහිල්ලා දශක දෙකකට පස්සේ අපේ අය කියනවා අපි ලංකාව සිංගප්පූරුව වගේ කරනවා කියලා. ඒ නිසා මම මෙතන දකින්න කාරණය කෙනෙක් හිතන්න පුළුවන් අර මැක්කගේ න්‍යාය පාවිච්චි කරනවා කියලා. නමුත් ඒක නෙමෙයි. මේ රටේ අර ඔබතුමා කිව්ව සම්පත් සියල්ල 99 තියෙනවා. කිසිම දෙයක් නැහැ. අදටත් ඒ සම්පත් තියෙනවා. ඒවා එහෙම විනාශ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය කුඹුරු වලට වල්නාශක අවුරුදු 5ක් 6ක් ගහුවත් සමහර වල් පැලෑටි සමූල ඝාතනයට ලක් වෙන්නේ නැහැ. කියන්නේ ජානමය වශයෙන් වෙනස් වෙලා නැහැ. ඒවා ආපහු පැලවෙනවා. අර කිව්ව වී වර්ග. මහවෙල් හන්දිරම් වෙන්න පුළුවන්, කළු හන්දිරම් වෙන්න පුළුවන්, හීනටි වෙන්න පුළුවන්, පච්ච පෙරුමාල් වෙන්න පුළුවන්, කළු හීනටි වෙන්න පුළුවන්, සුවඳැල් වෙන්න පුළුවන්. මේ කියන අනන්ත අප්‍රමාණ වී වර්ග තාම ඇටයක් දෙකක් හරි කුඹුරේ තිබිලා සර් පැලවෙනවා. එතකොට ඒ කරලා හරි අපූර්ව ඒක දැක්කම තමයි අපිට නිකන් අර හැඟීමක් එන්නේ. මම කියන්න උත්සාහ කරන්නේ මේ දේවල් තේරුම් අරගෙන අර ඔබතුමී කිව්වනේ මේ අපේ රටේ හාලෙන් බත් කාලා හැදිච්ච මිනිස්සුම නේද මේවා කරන්න කියලා. හුඟක් අය බත් කන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ. මොකද ලංකාවට නිදහස කියලා ඔය 48 හම්බ වෙච්ච කාරණේ ලැබෙන්න පෙර ආතුව මේ රටේ පාලනය බාරගනී කියපු බොහෝ දෙනෙක් එංගලන්තයට ගෙනහිල්ලා මොළසේදීමකට ලක් කරා. මට යටත් විජිතවාදයේ යම් රටවල් වල පවත්ව ගන්න ඕන නම් මම කරන්නේ ඒ රටේ අනාගත පාලකයන්ව මංගාවට ගෙනල්ලා ඒ උන්ගේ මොළ සෝදලා වෙන software එකක් install කරලා අද කියන භාෂාවෙන් තේරෙන භාෂාවෙන් කියනවනම් ගෙනල්ලා මේ බස්සනවා. ඊට පස්සේ AI හැසිරෙන්නේ එහෙ ඉන්න අයට. TB මැකුල ඉතා පැහැදිලිව කියනවා 1834. හැමෙන් කළු වුණත් හිතෙන් සුදු. මිනිස්සු පිරිසක් බිහි කරේ නැත්නම් කවදාවත් යටත් විජිත දීර්ඝ කාලිනව පවත්ව ගන්න බෑ. හැමෙන් කළු වුණත් ඒ කියන්නේ අපේ හැමේ වර්ණය හොයි තිබිච්චාවේ. හැබැයි ඇතුළින් උන සුද්දෙක්. ඇතුළින් උන හිතන්න පුළුවන් මිනිස්සු. දැන් අවුරුදු කුමාරි තරඟ තියෙන අපි දකින්න අනන්ත අප්‍රමාණව. දකලා තියෙන කවදාවත් මේ ලංකාවේ සාමාන්‍ය වර්ණය තමයි වර්ණයේ හිමි කෙනෙක් අභිෂේක ලැබනවා. හරි අඩුයිනේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඇයි? ඒවා පිටිපස්සේ ඉන්නේ මේ සුදු හැම සුදු කර ගැනීමේ කොන්ත්‍රාත්කාර සමාගම්. රසායන ද්‍රව්‍ය අලෙවි සමාගම කියන්නේ බ්ලීචින් සමාගම අර පොල් තෙල් වලට දානවා වගේ තමයි. එහෙම කරාන්තරයක්. ඊළඟ කාරණේ ආහාර සංස්කෘතිය පිළිබඳව අර සමාජයේ තියෙන ආහාර හදාගන්න අපේ සාම්ප්‍රදායික මුළුතැන්ගේ ඉන්නේ. අපි දැන් බැද්ද ක්‍රම ගණනාවක් තියෙනවනේ. අපි බේක් කරේ නෑනේ. අපි මේ ආප්ප ගැන තිබිච්ච ප්‍රශ්න මේ තේරවිලි කවිය සර් උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර දැන් උඩින් ගින්දර නෑනේ පියනේ ඩොග් ගාලා වහලා හදන ආප්පේනේ ඒ ආප්පේ තුල හාල් පිටිත් නෙමෙයි තියෙන්නේ වෙන කතන්දරයක් මේ උඩිනුත් ගින්දර කියන කතන්දරේ නෑ ඒතර ඒක අර කෝටු දෙකෙන් අල්ලලා ඔහොම තියලා අම්මලා ආප්පේ බය වේ කුල්ලට මම කියන්නේ මෙන්න මේ සාම්ප්‍රදායික ස්වභාවයෙන් අපි වෙනස් වෙලා අද අපි දකිනවා සමහර ලාට අන්තර්ජාලයේම ආහාර ගැන කියලා දෙන බොහෝ YouTube නාලිකා ඒ වගේ දේවල් බිහි වෙලා තියෙනවා හැබැයි මැටි කුස්සියක රෙද්ද හැට්ටේ ඇඳගෙන
හත්වලා මේ හදන්නේ මොනවද? බුරියානි. අය මැලේ අච්චාරු. එහෙම නැත්නම් මේ මෝජු. මේ එකක්වත් අපේ සිංහල කෑම නෙමෙයි. මේ කෑම වලට මිශ්‍ර කරන දේවල් කියන්නේ දේහසාත්මික නැති, දේශසාත්මික නැති. ඒ කියන්නේ ආසාත්මිකතාවය නැති. කියන සාත්මික කියන්නේ ගැළපෙන. ආසාත්මික කියන්නේ නොගැළපෙන. ඇලර්ජි කියන්නේ. එතකොට අපේ දේහයට හෝ දේශයට නොගැළපෙන දේවල් අනන්ත අප්‍රමාණව ජනගත වෙමින් තියෙනවා. ඒ නිසා මට කෙටියෙන් කියන්න ඕනේ අපේ සංස්කෘතිය, අපි හිතන පතන විදිය වෙනස් කරන වෙන වැඩපිළිවෙලක් ඇවිල්ලා මේ සමාජය ආක්‍රමණය කරගෙන වහගෙන ඉන්නවා. සාම්ප්‍රදායික දැනුමට ඒ තැන්වලට කාන්දු වෙන්න යන්න කරන්න තියෙන ඉඩකඩ බෙහෙවින්ම අල්පයි හෝ ඇත්තේම නැහැ. නැති තරම්. ඇත්තටම ඒ කාරණාව නිසාම තමයි අපි අද දවසේ මේ වෙලාව තෝරගන්නේ. මොකද වැරද්දක් සිද්ධ වුණාද කියන එක පිළිබඳව හොයලා බලනවා වගේම ඒක නිවැරදි කරගන්න පුළුවන් විදියක් තියනවද කියන එකත් අපි සොයා බලන්න ඕනේ. තිස්සසයික නිසා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නේ. දැන් අපිට අලුත් පරම්පරාවට අපේ මේ ඊළඟට එන්න මේ අපි කියනනේ මේ ටෙක් ජෙනරේෂන් එකට අපිට කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා ඔවුන්ගේ ක්‍රමයට. ඔවුන්ට මේක සමහර විට මේ අපි කන්නේ මොනවද නැත්තේ මොනවද මේ ශනික ආහාරත් එක්ක අනුගත වෙච්ච සමාජයකට මේක ටිකක් එන්නත් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ ඒගොල්ලෝ කන්නේ මොනවද කියන එකේ වැරද්ද. අපි කොහොමද මේක මේ අයට පවරා දෙන්නේ? මේක ඇත්තටම මේ ඊළඟ පරම්පරාව ගත්තොත් දැන් මේ අපේ දිව තියෙනවනේ. මේ දිව කියන එක යම්කිසි ටේස්ට් එකකට එහෙම නැත්නම් රසයකට හුරු වෙනවා. එතකොට දැන් මේ කෘත්‍රිම රසකාරක වර්ග යොදාගත්ත ආහාර තමයි ජනප්‍රිය ලෙස මේ රූපවාහිනී නාලිකාවල සහ අනිත් හැම එකකම පුවත්පත්වල පවා ඒවා තමයි ගොඩාක් ඉස්මතු වෙලා තියෙන්නේ. එතකොට ඒවා තමයි මේ ඊළඟ පරම්පරාව රස විඳින්නේ. දැන් ඒගොල්ලන්ගේ දිව හුරු වෙලා තියෙන්නේ අන්නේ රසයට. මේ රසයට හුරු වෙච්ච දිව අපේ තියෙන කුළුබඩු වල ඒ වගේ දේවල් වලට හුරු කරවන්න වැඩපිළිවෙලක් නැහැ. මොකද ඒ දරුවන්ට ඉහළින් ඉන්න දෙමව්පියෝ ගත්තොත් ඒ දෙමව්පියන්ගේ තියෙන කාර්ය බහුලත්වයක් කියලා එකක් හදාගෙන තියෙනවනේ. ඒ කාර්ය බහුලත්වයක් හදාගෙන තියෙන්නේ. එහෙම එකක් නැහැ ඇත්තටම. කාර්ය බහුලත්වයක් හදාගෙන තියෙනවා. මෙන්න මේ කාර්ය බහුලත්වය කියන එක හදාගෙන තියෙන නිසා ඒ අය අර ඒ ඊළඟ පරම්පරාවේ අයට අපේ ආහාරවල ටේස්ට් එක කියන එක ඒක හුරු කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම යෝජනා කරනවා මගේ වයසේ මේ අපේ වගේ වයසේ ඉන්න දෙමව්පියන්ට මේ දරුවන්ට අපේ සාම්ප්‍රදායික ආහාරවල තියෙන ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික ආහාර හදද්දිත් මේ දැන් තියෙන රසකාරක වර්ණකාරක දාලා හදලා නම් ඒක ගන්න බෑ. මේවයි තියෙන ටේස්ට් එක කියන එක මේ ඊළඟ පරම්පරාවට හුරු කරන්න ඕනේ. ඉතින් එතකොට දැන් උදාහරණයක් විදිහට අපි පැණිවලලු කියන එක ගත්තොත් එහෙම එතකොට ඒක හදන්න භාවිතා කරන ධාන්‍ය වර්ගය, තෙල් වර්ගය එතකොට දැන් පැණිවලලු කියන එක සුදු සීනි දාලා හදලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට එහෙම වැඩක් නැහැ. ඒකේ ඒ වගේ එකක් හදලා දැන් ළමයි මම හිතන්නේ මේක මම හිතන්නේ මේ චමිල සර් මේක බැරි නෑ කරගන්න. මේ ටේස්ට් එක ළමයින්ට පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, එතකොට ඔය නූල්ස් ඒ වගේ ෂණික ආහාර තියෙනවනේ. ඒකට ගිය ළමයි ටිකව අපිට ඊට වැඩිය ලොකු ආහාරවල විවිධත්වයක් තියෙනවා මේ රසවල් ළමයින්ට කියලා දෙන්න. හැබැයි ඉතින් ඒක කියලා දෙන්න දෙමව්පියෝ තමයි ඇත්තටම ඒක උත්සුක වෙන්න ඕනේ. දැන් උඳු වලින් ගත්තොත් ඒ උඳු වලින් ඊට පස්සේ මෙතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම මේවත් පොඩි ප්‍රශ්න තියෙනවා පිරිසිදු උඳු අපි කොහොමද හොයාගන්නේ? එතකොට ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. අන්න ඒවා හොයාගෙන ඒ ළමයින්ට අර ඒවයේ තියෙන ටේස්ට් එක ඒක ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕනේ ඇත්තටම. ඒකේ තියෙන ගුණය කියන එක පස්සේ කියලා දෙන්න පුළුවන් වෙයි. නමුත් ඒවයේ තියෙනවා අර ඔය තියෙන කෘත්‍රිම ආහාරවල මට නම් දැනෙන්නේ එකම රසපරාසයක් තමයි තියෙන්නේ. විවිධත්වයක් නැහැ. ඒකේ ඇබ්බැහියක් එක්ක ඒ ටේස්ට් එක විතරමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය මේ දරුවෝ වැඩිපුරම භාවිතා කරන ඒවායි වැඩිපුරම තියෙන ඔය උමාමි රස කියන එක. ඒ කියන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන සංයෝගයේ කෘත්‍රිම සංයෝගයේ භාවිතා කරලා හදන ආහාර තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකේ ටේස්ට් එක වෙනුවට අපිට ගොඩාක් තියෙන අපේ රටේ කොයිතරම් මේ විදේශිකයෝ නැත්තම් සුද්ධෝ ලංකාවේ මේ තිබිච්ච කුළුබඩු ටිකටනේ මෙච්චර දැඟලුවේ. ඒ කියන්නේ ඒවයේ තියෙන දැන් අද වුණත් බලන්න මේ විදේශිකයෙක් ලංකාවට ආවහම ස්පයිස් ඒගොල්ලෝ ඉල්ලන්නේ ස්පයිස්. ඒ කියන්නේ
ඒ කියන්නේ මේකේ පුදුමාකාර විවිධත්වයක් තියෙනවා ඒකේ. ඉතින් එතකොට ඒ යන්නේ වයි තියෙන සුවඳවල් වල විවිධත්වය, රසවල විවිධත්වය, ගුණේ විවිධත්වය පස්සේ කියලා දෙන්න පුළුවන්. ඊළඟ પરම්පරාවට දෙන්න පුළුවන් නම් මම හිතනවා අපේ ආහාර සංස්කෘතිය තුළ ඒ තියෙන දේවල් ටික භාවිතා කරලා අපේ ඊළඟ પરම්පරාව ආපහු මේ අපේ සංස්කෘතියට අනුගත කරගන්න පුළුවන් කියලා ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන්. ඉතින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට පෞද්ගලිකව ආව ප්‍රශ්නයක් මේක. අපි මේ ಗುಣ දේවල් සහ දැන් මේ හොඳ නැති ಗುಣ නුගුණ දේවල් දෙපැත්තකට වෙන් කරලා ගත්තොත් මේ ಗುಣ කියන අපි හිතුවොත් කාබනික පොහොර යොදාගෙන වවන අපි කියන ඕගනික් පළතුරු සහ එළවලු තිබුණොත් මේ දේවල් වල මිල ගත්තාම ඊටාම වැඩි වර්තමානයේ. ඒතර ඒ කියන්නේ හොඳ දේ කන්න මේ මිනිස්සුන්ගේ ඔළුවේ හැදෙන හැටි මම මේ අහන්නේ. ಗುಣ දෙයක් කන්න සැහැණ වියදම් කරන්න ඕනේ. හැබැයි ක්ෂණිකව විනාඩි 2-3 හදාගන්න නූඩල්ස් පැකට් එකක් ගන්න ඒ තරම් වියදමක් යන්නේ නැහැ. එතකොට අපි අර අපේ අපේ අපි කියනවානේ අඩු ආදායම් ලබන පිරිසට අපි නුගුණ දේවල් ටික ප්‍රවර්ධනය කරනවා. හැබැයි අර ಗುಣ දේවල් කන්න පුළුවන් ඉහළ පැලැන්තිය කෙනෙක්ට විතරයි කියලා එහෙම එකක් හැදෙනවා. ඇයි මේවා මේ තරම් මිල ඉහළ යන්නේ? නෑ ඒකෙදි නම් මම කියන්නේ මේ මගේ පැහැදිලිව මගේ තර්කයක් තියෙනවා මෙහෙම අපිට ඕනි කරන පලා වර්ග ටික සහ එළවලු වර්ග ටික නම් අපිට අපේ ගෙවත්ත තුල නම් වගා කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිදු තර්කයක් නැහැ. ඔය පහුගිය කාලේ ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න මම කරපු දේවල් තියෙනවා. ලොකු පෝච්චි එක කහ වගා කළා. කහ හොඳ අස්වැන්න ලැබුණා. ඊට පස්සේ ටික අරගෙන ඒවා ඔය දන්න වැඩිහිටියන්ගෙන් අහලා තම්බලා වේලලා කුඩු කරලා ගත්තා. මම හිතන්නේ දෙසැම්බර් මාසේ විතර වෙනකන් අපිට දැන් කහ කුඩු තියෙනවා. ඒවා බලපුවාම පුදුම සුවඳක් තියෙනවා. ඔව් පුදුමාකාර සුවඳක් තියෙන්නේ. ඒතකොට මට 100%ක්ම ඒක විශ්වාසයි. මේකට කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ රසායනික පොහොරක් හෝ මොනවත්ම ගහලා නැහැ කියලා. නමුත් සමහර තැන්වල නම ඕගනික් වෙන්න පුළුවන්. මම හොඳට දැකලා තියෙන දේවල් මම මේ කියන්නේ. සමහර ඒවය මේ කියන්නේ මේක ඉතින් අර අමුවෙන්ම කියන්න වෙනවා. අර GAP කියලා සාතිකයක් තියෙන good agricultural product කියලා. එතකොට ඒ කියන්නේ මේක ඕගනික් විදිහට කළයි කියලා. මේ නමුත් මම දන්න සමහර අය කියනවා මේ මට මේ මෙන්න මේ ටික හම්බුණා. ඉතින් මම ඕකට සාතිකේ ගහලා දුන්නා කියලා. ඒ හින්දා මට නම් ඒ ගැන කියන්නේ අපි මේ යන මේ වෙළඳ ආර්ථික සහ මේ සමාජ ක්‍රමයේ තුල මේ සමහර විට ඔය ඕගනික් ෆුඩ් කියන එකත් පොඩි ඇන්දිල්ලක් වෙන්න පුළුවන්. ඒක ටිකක් ගාන වැඩි එක විතරක් වෙන්නත් පුළුවන් සමහර විට. ඇත්තටම දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ මට ඒක එහෙම කහවගා කරලා එහෙම කරන්න මහා ලොකු කාලයක් නම් ගියේ නැහැ. ඒ අනිත් එක ඒකෙන් ලැබෙන තෘප්තිය. ඒ කියන්නේ දැන් අපේ විනෝදාංශ කියන එක දැන් සමහර විට අපි ඒකට වෙලාව ගත කරන්නේ නැතුව ඉතුරු කරගත්ත කාලය මේ සමහර විට ෆෝන් එකේ ඒ පැය 3-4 ගත කළා වෙන්න පුළුවන්. එතකොට ඒ විනෝදාංශය වෙනුවට අර්ග කරපුවාම අපිට ප්‍රයෝජනයකුත් ලැබෙනවා. ඉතින් දැන් මම නම් ගොඩාක් මේ පලා වර්ග සහ එළවලු වර්ග ගොඩක් වගා කරලා තියෙනවා. ඒ වයේදී මේ මිනිස්සු කියන ඒවාට මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. ඒවා වගා කරගන්න බෑ, ඉඩ නැහැ, සත්තුන්ගේ හානි වෙයි. ඔය කරලත් දෙකක් හයි ඉතින් කාපුවා අපි මොකද? ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙම මම නම් දකින්න එහෙම මහා කරදරයක්. ඒකෙන් ලැබෙන මානසික සහනයත් එක්ක අපිට මම යෝජනා කරන්නේ මේ ඕනම කෙනෙකුට මේ නාගරික ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙකුට මොකද ඒකෙදි අපි මේ ආර්ථික ලාභයක් ගන්න කරන දෙයක් නෙවෙයිනේ. මේ පෝච්චි දෙක තුනක තමන්ගේ ගෙදරට ඕනි කරන එළවලු සහ පලා වර්ග ටික වගා කරගන්න පුළුවන් 180ක් විතර ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ නම් තමන්ට ඒක කරගන්න පුළුවන් නම් තමන්ටත් ෂුවර් එක ඊළඟට අනිත් එක තමයි ඒකේ විනෝදාස්වාදයකුත් ලැබෙනවා, මානසික තෘප්තියක් ලැබෙනවා, මනසත් සංසුන් වෙනවා. එතෙන්ට අපි යන්න වෙනවා. අපි අපේ කාලය ඉතුරු කරගෙන කාලය වැය කරන්නේ වැඩ කරන දේවල් වලට. ඒ වැඩ කරන නැති දේවල් වලට වැය කරන කාලය යොදාගත්තා නම් අපිට ඕනි කරන එළවලු පළතුරු වර්ග ටිකක් හදාගන්න පුළුවන්. පැහැදිලිවම ආශාතුමනි අර ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටසට අර අපි අපේ ටිකක් අඩු ආදායම් ලබන පිරිසට අපි මේ ෂණිකව හදාගන්න පුළුවන් ගුණයක් නැති දේවල් ටික ප්‍රවර්ධනය කරනවා. අපි අති බහුතරයක් ඉන්නේ අපි ටිකක් මැදි ආදායමට පහළ කාණ්ඩේ ආදායම් ලබන ජනතාවනේ. ඒතර ඒ අයට අපි අර ඉන්ස්ටන්ට් දේවල් ටික ප්‍රොමෝට් කරලා
අපි හොඳ කෑම ටික උඩයට ඉතුරු කරනවා වගේ ආකල්පයක් හැදෙමින් යනවා. සහ අපිට පේන්න තියෙන දේ ඊටාම අඩු මිලට ගන්න තියෙන්නේ හොඳ නැති දේවල්. මේක උපක්‍රමයක් නේද කොහේ හරි තැනක? ඊටාම පැහැදිලිව මේක උපක්‍රමයක් කියලා අදහස් කරන්නේ මේ තමයි වසල වෙළඳපොලේ ස්වභාවය. මේ වෙළඳපොළ මේක අර්ථකථනය කරන්න දෙන්න පුළුවන් එකම එක වචනේ වසල වෙළඳපොලක් කියන කාරණේ. ඒකේ අපි කතා කරන ආර්ථික විද්‍යාවේ කතා කරන මිල න්‍යායයන් ඉල්ලුම සපයීම පිළිබඳ න්‍යායයන් නෙමෙයි යථාර්ථය වෙන්නේ. කෙසේ වෙතත් දැන් අර තිසසර් කිව්වා වගේ මේ ඕගනික් ෆුඩ් නැත්නම් එහෙම නැත්නම් කාබනිකව නිෂ්පාදනය කර ආහාර කියන එක සම්පූර්ණයෙන් ඇඳිල්ලක් විතරයි. මම කියන්නේ මේ වගේ වැඩසටහන් වල මේ රටට යහපතක් වෙන්න නම් අපි මේව වහලා කතා කරන්න බෑ. මේව ඍජුව කතා කරන්න ඕනේ. ඒ ඍජුව කතා කරන්න ආත්ම ශක්තිය තියෙන්නත් අවශ්‍යයි. මොකද මේ ඕගනික් ෆුඩ් කියන්නේ වෙළඳපොළ විලාසිතාවක් විතරයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නැදක වැඩිපුර විකුණ ගන්න කරන පොඩි රංගපෑමක්. හැබැයි සමහර තැන්වල අපි දන්නවා සමහර දේවල් ওই නිෂ්පාදන වියදම ටිකක් වැඩි සහ ලැබෙන අස්වැන්න අර පෝර ගහලා ලැබෙන අස්වැන්න වගේම දිලිසෙන අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. කාබනික පොහොර යොදලා නැත්නම් විශේෂයෙන්ම කියන්නේ රසායනික පොහොර නොයොදා වැඩ කරද්දි මම අත්දැකීමෙන් එක දන්න දෙයක් මේ කුඹුරු කරන කෙනෙක් හැටියට. ඒතර ඒ තත්වයේ තුල සමහර ලාවට ඒකක භූමියකින් ලැබෙන අස්වැන්නේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා මිල වැඩි කරලා දෙනවා. මම දකින දේ තමයි ඇත්තටම රටක අර ආපහු කියන්නේ මේවා වෙනස් වෙන්න නම් අර ජංක් ෆුඩ්ස් ටික නැත්තම් මේ තියෙන අර අබලි ආහාර නැත්තම් අර නොවැදගත් ආහාර ටික මිනිස්සු ලෙඩ කරන ආහාර ටික නැති බැරි මිනිස්සුන්ට කන්නට දීලා එවුන් ලෙඩ්ඩු කරලා එවුන් ආපහු රෝහල් ගාව පෝලිං ගස්සලා මේ ඇත්තටම මේ සිස්ටම් එක පවත්වා ගන්න නම් අර්බුදයක් එපේ. විසඳුම් එක්ක යන ක්‍රමවේදයක් නෙමෙයි මේ රටවල් වල තියෙන්නේ. විශේෂයෙන්ම යටත් විජිත රටවල් වල තියෙන්නේ විසඳුම් එක්ක දුවන ක්‍රමයක් නෙමෙයි. අර්බුද වැඩි කර ගැනීම තුළ තමයි පැවැත්ම තහවුරු වෙන්නේ. යුද්ධය වැඩි කර ගැනීම තුළ තමයි පැවැත්ම තහවුරු වෙන්නේ. අර්බුද තියෙන තරමට මේ මාධ්‍ය සහ ඒකට අනුසාංගික දේශපාලන කණ්ඩායම් වල පැවැත්ම තහවුරු වෙනවා. අර්බුද වලින් අර්බුද වලට යනවා මිසක් විසඳුම් යෝජනා කරන අයව බලයට ගෙන සංස්කෘතියක් අපිට පේන්නත් නැහැ. ඒ නිසා මම මූලික වශයෙන්ම දකින්නේ මේ වෙළඳපොළ උපක්‍රම දැන් අතර මේක නැට්ට බල්ලා වන්නන වගේ වැඩන්නේ. වෙළඳපොළ වාණිජ්‍ය ක්‍රමයේ විසින් පාලන තන්ත්‍රය හොල්ලනවා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. එතකොට දැන් මම කියන්නේ මේ උදාහරණ ගන්න ගියොත් මේකේ මේ නිමාවක් නැති වෙනවා. ඒ නිසා මම ඒ උදාහරණ ගන්නේ නැහැ. ඒ නිසා මෙතනදී මූලික වශයෙන් ප්‍රතිපත්ති ගණනාවක් සකස් වෙන්නට අවශ්‍යයි. මේ පාලකයන්ගේ යුතුයකමක් තියෙනවා. නායකත්වයේ යුතුයකමක් තියෙනවා රටක. මේ දේවල් වගා කිරීම සඳහා මොනවා හරි සහන සලස්සන්න අවශ්‍යයි. ඒ සහන සලස්සල ඒ ප්‍රතිලාභ මම කියන්නේ වශයෙන් විසෙන් තොරව වවන දෙයක් මිල වැඩි කරලා වෙළඳපොළට දානවා කියන එක විහිළුවක් මට. මම කියන්නේ දැන් සාමාන්‍ය සහල් කිලෝවක් රුපියල් 100යි කියමුකෝ. අතන විලි ලැජ්ජයි ලංකාවේ හාල් කිලෝවක් රුපියල් 100යි කියන්නේ මේ පෙරදිග ධාන්‍යාගාරයේ ඉඳලා අපි කතා කරන්නේ. නේපාලයට වෙච්ච දේනේ අපිට වෙලා තියෙන්නේ. 1980 වෙනකොට නේපාලයේ සහල් නිෂ්පාදනය 115යි. 115ක් අතිරික්තයි. ඒ මිනිස්සු සෑහෙන සහල් ප්‍රමාණයක් පිටරට ඇරියා. රටේ සහල් නිෂ්පාදනය ඉතාම ප්‍රශස්ත මට්ටමේ තිබ්බා. ඉන්දියානු උපක්‍රම ටික රට ඇතුළට රිංගුවා. නේපාලයට රිංගුවා. ඒ කියන්නේ මේක ඕනම ආර්ථික විශේෂඥයෙක් එක්ක සාකච්ඡා කරලා බලන්න පූර්ණ සත්‍ය. ඒවා පර්යේෂණ සම්මන්ත්‍රණ වල සාකච්ඡා කරලා තියෙනවා. නේපාලයට ඉන්දියානු අතපෙම් ටික වැඩුණා විතරයි අද වෙනකොට නේපාලය කියන්නේ ඉන්දියාවෙන් හාල් ගෙන්නන රටක් බවට පත් වෙනවා. ඒතර ඉන්දියාව කලාපීය බලවතා හැටියට තමන්ගේ ගමනක් යමින් ඉන්නේ. ඒතර අපේ රටට සහල් කොහෙන්ද ගෙන්නන්නේ? අපේ රටට පරිප්පු ගෙන්නන්නේ කොහෙන්ද? පාකිස්තානයෙන් පරිප්පු ගෙන්නනවා, මෙහෙන් සහල් ගෙන්නනවා. ඒතර දැන් මේට පවා ගෙන්නනවා නේ මුංගට පවාගෙන සියඹල පවා ගෙන්නනවා. බැංකොක් වලින් සියඹල පවා ගෙන්නනවා. ඒතර මම කියන්නේ මොන රටක්ද මේක? ඔය සීගිරිය දිහා තියෙනවා සෙල්ලිපියක අඹල වණිජ කියලා වචන දෙකක්. අඹල වණිජ කියන්නේ අඹුල් වෙළඳාම. කියන්නේ ඒ දවස්වල ගස් යට සියඹල වැටි ගියේ නෑ. මිනිස්සු සියඹල ටික එකතු කරලා ඒවා ඒ දවස්වලත් විකුණලා තියෙනවා. දැන් ඉතින් කියන්නේ අපි සියඹල ගෙනාවෙම නෑ කියලා ඉවරලා. එතකොට ඒ වගේ වාණිජ ක්‍රමයක් අපේ රටේ තිබුණා. හැබැයි ඒ වාණිජ ක්‍රම සියල්ල කඩා බිඳ දාලා අද වෙනකොට මේ වෙනත් වෙළඳ ක්‍රමවේදයක් ඔස්සේ මේක අත්පත් කරගන්න. වැඩපිළිවෙල ඔස්සේ තමයි අර කියන අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වෙන්නේ. හාල් කිලෝ එකක් කඩේ රුපියල් 100 නම් ඔය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරලා තියෙන හාල් මම කියන්නේ අර දේශීය සහල් ප්‍රභේද හෝ වශයෙන් විසෙන් තොරව හදනවා කියලා කියන සහලුත් ඒ ගානට තියෙන්න ඕනේ. ඒ කිලෝ එකක් 300යි. ගුණයක් විතර වගේ 300ක් විතර වෙලා මේක 100ක් වෙලා තිබුණාන් පස්සේ අර මිනිස්සුන්ට ඉතින් ඇත්තටම අර ඉන්දියානු කැඩිච්ච හාල් කිලෝ එකක් රුපියල් 65ට අරගෙන මේ කරෝල කොට හොද්දක් හදලා බත් කරන අපේ අහිංසක මිනිස්සුන්ට මම කියන්නේ මේ කාකවන්නක තිස්ස වස්තුවේ වංශත්ප්‍රකාශනයේ කාකවන්නක තිස්ස වස්තුවේ තියෙන වචනයක්. රාජ ධම්මෝ ප්‍රජාරක්ඛා. රජුගේ ධර්මය ප්‍රජාව ආරක්ෂා කිරීමයි. අශෝක සෙල්ලිපියක තියෙනවා සවේ මුනිසා ප්‍රජා මම. සියලු ප්‍රජාව රජුගේ මගේ දරුවෝය. මම කියන්නේ මේ සංකල්පය තුල මට ධනවතාත් මම රජු නම් ඔබතුමිය රජින නම්
තිසස රජු නම් අපි සියලු දෙනාට වෙන්න ඕන ඒ සියලු ප්‍රජාව දුප්පත් පොහොසත් ભેදයකින් තොරව අපේ දරුවන් විය යුතුයි. ඒතර ඒ ස්වභාවයෙන් සලකනකොට හැමෝටම කන ටිකක් දෙන්න ඕන. ඒතර දුප්පත් එකා කාලා මැරියන් කියලා ඒකට නොවැදගත් කියන්නේ මම කියන්නේ අර ඊටාත්ම අඩු ක්වොලිටි එකේ අඩු ගුණාත්මයෙන් යුක්ත දේවල් සහ එක පන්තියක නඩත්තු වීම සඳහා හොඳ දේවල් මම කියන්නේ මේ වගේ දේවල් මිනිසුන්ට වෙනස් කරන්න බෑ. අපි හුඟක් වෙලාවට මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ඔලුවට දාගෙන අපි හිතනවා සිවිල් ක්‍රියාකාරකම් වලින් අපිට පුළුවන් හුඟක් දේවල් වෙනස් කරන්න. අපි නිකන් ප්‍රොටෙස්ට් එකක් කරාම රට එහෙම වෙන්නේ නැහැ. රටකට නායකයෙක් පාලකයෙක් කියලා කෙනෙක් ඉන්නේ. එහෙම තන්ත්‍රයක් අපි පත් කරලා තියෙන්නේ. ඉතිහාසයේ උනේ ඒකයි. ආක්‍රමණයෙන් රට ආරක්ෂා කරා. සහ රට සහලින් ස්වයං පෝෂණය කරා. මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දුන්නා. මිනිසුන්ට ආරක්ෂා කරලා ශාසනය ආරක්ෂා කරලා දුන්නා. ඒ නිසා ඒ කාරණා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මෙතනදී ප්‍රධාන වශයෙන් තියෙන මිනිසුන්ගේ අඩුපාඩුවක් නෙමෙයි. මිනිස්සු සූදානම්. සහ දැන් ඔබතුමිය මීට කලින් වෙච්ච සාකච්ඡාවේදී ප්‍රශ්නේදී මම දැකපු දෙයක් තමයි තිසසර හොඳ යෝජනාවකුත් කරා තරුණ පරපුර සම්බන්ධයෙන්. මම ඊටාම හුඟක් අය අසුභවාදීව දකින්නේ මම තරුණ පරපුරේ බොහෝ සුභවාදී දේවල් දකිනවා. වෙලා තියෙන්නේ ජනගත වෙන්නේ නැහැ විකල්ප සහ විසඳුම්. එහෙම වෙනවනම් අපේ තරුණයා අද මේ රටේ ඉන්න ශ්‍රී ලාංකීය තරුණයා සහ තරුණිය ඒ අය මොඩ්ඩේ අය අලුත් විදිහට අඳිනවා අලුත් විදිහට මෝස්තර කරන ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්න ඕනේ. එහෙම නැතුව මේ කොලාතු ඇඳගෙන සතෙක්ගේ හැමක් ඇඳගෙන මේ ඔය උජාය කීක ඉඳලා හරියන්නේ නැහැ. ඒ නවීනත්වයත් එක්ක ලෝකේ ජය ගන්න යන අතරතුර ඒ අය සූදානම් අපේ කම ආයුධයක් කරගන්න. මම පෞද්ගලික මගේ ශිෂ්‍ය ශිෂ්‍යාව දහස් ගාණක් ඉන්නවා. මම ඒ අය ගැන හොඳ ආකාරව දන්නවා. ඊළඟට ඉතා කුඩා වයසේ දරුවන්ට අපි මේ වැඩ කරන වැඩසටහන් වලදී ඒ දරුවෝ තුල තියෙන මේ අර අපේකම උරා ගැනීමට තියෙන ලොකු විභවතාවක් තියෙන හරි පොටෙන්ෂල් වෙලා තියෙන්නේ මේ ඒක ඒ දරුවන්ට දෙන්න පුළුවන් එවුන්ගේ දෙමව්පිය පැලැන්තියක් නැහැ. සංස්කෘතිකම වශයෙන් වෙනස් කරලා තියෙන්නේ. පහර ගහලා ඔලු සෝදලා තියෙන්නේ ඒ අයගේ දෙමව්පියන්ගේ. ඒ වගේම සර් අධ්‍යාපන ක්‍රමය තුලින් ඒක වෙන්නෙම නැහැ. ජන විඥානය මෙහෙවන සාධක කීපයක් තියෙනනේ. කලාව, අධ්‍යාපනය, සාහිත්‍යය මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒතර කලාව තුලවත් එහෙම කතාවක් නැහැ. අධ්‍යාපනය තුල එහෙම කතාවක් නැහැ. හැමදාම මෙහෙම යාන්ත්‍රිකව කරපු අධ්‍යාපනයක් අවසානයේ කෑම කියන්නේ ජීවිතේ පවත්වා ගන්න දෙන දේ. මේ කෑම දිහා බලන්නෙත් නැහැනේ. මේක දිහා බලන මොනවා හරි කනවනේ. මේකනේ ස්වභාවය. ඒතර ඒ නිසා ඒව නිසා තමයි මේ ශනික ආහාර අරවා මේවා කතන්දර ප්‍රශ්න ගණනාවක් නිර්මාණය. දැන් පේරන්ටින් නැහැනේ අද. දෙමෝපියන්ගේ රැකවරණය කියන එක නැහැනේ. දැන් මම උදාහරණයක් හැටියට මේ ළඟදී තිබිච්ච වැඩසටහනදී කිව්ව එක කාරණයක් තමයි දැන් මේක මම හිතන්නේ මේවා ඍජුව කතා කරන්න අවශ්‍යයි. සමහර අයට රිදේවි. නමුත් දරුවන්ට අපි උඩා අත දරුවන්ට අඳිනවනේ මේ අර ඩයපර් එකක් පැම්පස් එකක් කියලා එකක්. දැන් අපිට පැම්පස් ඇඳුවේ නෑනේ නේ. අපි තෙමා ගන්න වාරයක් පාසා අම්මා ආච්චි අම්මා අප්පච්චි හරි කවුරු හරි අරගෙන අපිව පිරිසිදු කරා. දැන් නොදරුවා කතා බහ කරන්න හරියට නෑකම අඳුරන්නේ නැති දරුවාට අපිට දරුවා හැටියට අපිට ලැබුණේ අම්මගේ අප්පච්චිගේ ආච්චි අම්මගේ කාගේ හරි පාෂය ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් අපි අම්මට ලං උනේ. දැන් හිතන්න උදේ ඩයපර් එක ගහවම ගලවන්නේ. හවස මොන ස්පර්ශයක්ද? මොන පාෂයක්ද? ඒතර ඒ දරුවා සහ දෙමව්පියෝ අතර මේ පරතරය. මේ පරතරය අවශ්‍යයි අර අර්බුදය නිර්මාණය කරන්න. ඒ කියන්නේ ඒ වගේම සර් ඒ ඉතුරු කරගන්න කාලය මොකටද යොදාගන්නේ නේ? කිසිම නෑ. අර කිව්වා වගේ නිකන් කෘතිම හදිස්සියක් කෘතිම කාර්ය බහුලත්වයක් මවාපෙන්නලා වෙළඳ දැන්වීම බලන්න මෙහෙම ෆෝන් එක කනේ ගහගෙන කම්පියුටරේ ඉන්න ගමන් දරුවත් එක්ක කතා කරන නවීන මව්ගුරු. ඒතර ඇත්ත වශයෙන්ම කියන්නේ මම කියන්නේ අපේ පැරණි මව තමයි නවීනතම. ඒ නිසා මේ අලුත් අවුරුද්දක් ලැබුව වෙලාව අපි හැමදාම කියනවා වගේ අපේ පැරණිකම් හොයාගෙන යන්න පුළුවන් නම් විසඳුම් මත ළඟ. ආපහු අපිට මුල් හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ මුල් හොයාගෙන අපි ඉතින් මෙහෙම හැමදාම කතා කරනවානේ ආශාතුමා. විශේෂ අපි මෙහෙම කතා කරලා ප්‍රශ්නේ හොයාගෙන අපි ප්‍රශ්නේ කතා කරනවා. හැබැයි ඉතින් හෙට ඉඳන් ආපහු හිටපු තැනටම තමයි. එහෙම වෙන අවුරුද්දකින් කාටවත් පළක් නැහැ. අවුරුද්දක් කියලා බලාපොරොත්තු තියාගෙන අපි ගොඩක් දේවල් වලට සැලසුම් හදනවා. එතකොට ගත වෙච්ච අවුරුද්දේ හදපු සැලසුම් වලින් මග හැරිච්ච බොහෝ දේවලුත් අපි මේ අවුරුද්දේ සැලැස්මට එකතු කරගන්නවා. තිස්ස ජනනායක මහත්තයා ඔබතුමා දිහාට දැන් එහෙම සැලසුම් හදාගෙන රටක වෙනස් වෙන්න ඕන දේවල් අපි ටිකක් කතා කරා. දැන් මේ ඉර පිළිබඳවත් තියෙනවනේ හරි අපූර්ව කතාන්තරයක්. දැන් අපි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් ආරම්භ කරනවා. එහෙම නැත්නම් මේ හුවමාරු වෙන එක තමයි අපි අවුරුද්ද කියලා සලකන්නේ. හැබැයි දැන් ඉර අපිට අපේ ජීවිතයත් එක්ක තියෙන බැඳියාව අපි කොහොමද පහදගන්නේ? කොහොමද තේරුම් කරගන්නේ ඒක? අපි දැන් මේ සූර්ය මංගල්‍යය කියලානේ මේකට වචනේ දීලා තියෙන්නේ. ඉතින් මේ මට ඊට කලින් කියන්න ඕනේ මේ වගේ උත්සව ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා මේ
අපි නිකන් අවුරුද්ද කියන වචනේ පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට දැන් බටහිර රටවල් වල භාවිතා කරන්නේ දෙසැම්බර් 31න් පස්සේ ජනවාරි වලට යන ජනවාරි 1 වෙනිදා සහ දෙසැම්බර් 31නේ. ඒවය මේ බොහෝ වෙලාවට ඒකේ මේ එයාලා හදාගත්ත දෙයක් නිසා සබාදහම සමග ගැලපීමක් නැහැ. දැන් අපේ මාස ක්‍රමය සිංහල මාස ක්‍රමය ගත්තොත් චන්ද්‍ර මාස සූර්ය මාස කියලානේ ගිහින් තියෙන. කියන්නේ මේ පෙරදිග මම අර කලින් කිව්වා වගේ මේ පෙරදිග මේ දැනුම් පද්ධතිය තියෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ කරපු දෙයක්. හැම වෙලාවෙම සබාදහමත් එක්ක සම්බන්ධ කරගෙන ගොඩනගාගෙන තියෙන මේ හැම දෙයක්ම. දැන් සූර්යයා මුල් කරගෙන මෙහෙම කියන්නේ ඉර දෙවියෝ කියලා නිසලකුවේ. එතකොට සමහර වෙලාවට මේ ඉර දෙවියෙක් ලෙස සලකපු එක දිහා සමහර විට විද්‍යාව කියන බටහිර විද්‍යාව ලොකු කරගෙන හිතන කෙනෙක් නිකන් අවඥාවෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඉර හඳ කියන්නේ ග්‍රහ වස්තු ඉතින් ඒවට දෙවියෝ වගේ සලකන්නේ ඇයි කියලා. මම දකින විදිහට මෙහෙමයි. මේ මුළු පෘථුවියේ තියෙන මේ සමස්ත ජීවයම පවතින්නේ සූර්යයා පවතිනකම් විතරයි. ඒ කියන්නේ දැන් අපේ ජීවි පද්ධති තියෙනවානේ. ඒ කියන්නේ මිනිස්සු, සත්තු, ශාක, ඇල්ගේ මේ හැම එකක්ම මේ හැම එකකටම ද්‍රව්‍ය අවශ්‍යයි, ශක්තිය අවශ්‍යයි. එතකොට මේ පරිසර පද්ධතියක් ඇතුලෙන් මේ ශක්තිය එක දිශාවකට තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ශක්තිය කවදාවත් මෙහෙම චක්‍රීකරණය කරන්න බෑ. ශක්තිය මෙහෙම එනවා සූර්යයාගෙන් අපේ ජීවි පද්ධති හරහා ගමන් කරලා ශක්තිය ආපහු අවකාශයට යනවා. එතකොට අපේ ජීව පද්ධති ටික පවත්වාගෙන යන්න නම් සියලු ජීවීන් පෘථුවියේ පවත්වාගෙන යන්න නම් සූර්යයාගෙන් අඛණ්ඩව ශක්තිය එන්න ඕනේ. යම් දවසක අපේ සූර්යයා ඒ ශක්තිය නිදහස් කරන එක නැවැත්තුවොත් මේ මුළු පෘථුවියේ තියෙන සියලුම ජීවීන්ගේ ජීවිත අවසන් වෙනවා. ඉතින් එහෙම අපිට ජීවිතේ අපිට ඕන කරන ශක්තිය දෙන සූර්යයාට කෘතවේදීත්වය දැක්වීම විද්‍යාත්මක නැහැ කියලා කියනවනම් ඒක සමහරට විද්‍යාත්මක නැහැ කියලා කියන්න පුළුවන් වෙයි. නමුත් ඒක හරීම මානුෂීයයි. ඒක ඇතුලේ තමයි අපේ සංස්කෘතිය ගොඩ නැගුණේ. දැන් අපි ඉස්සර අපි අතින් පාඩම් කරද්දි පොතක් බිම වැටුණොත් ඒ පොත බිම වැටුනහම ඒ පොත අරගෙන ඒකට වැඳලා මිසක් අහපව් මේක පෙරලන්න එපා කියලා අපිට ඔළුවට දුන්නා. එතකොට දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ පොත කියන්නේ අජීවී දෙයක්. ඒක බිම වැටුණාට පොතට රිදෙනවා. නමුත් ඒකෙන් හැදෙන්නේ පොත නෙවෙයි අපේ හිත. හිත තුල ගොඩනගනවා කෘතවේදීත්වය කියන එක. දැන් මහා කන්නේ අස්වැන්න ලබා ගත්තට පස්සේ ගැමියෝ ඒ මහා විශාල මට හිතාගන්නත් බෑ මේ ගැමියන් තුල මෙච්චර විද්‍යාත්මක දැනුමක් තිබුණාද කියන එක. මම කියන්නේ නියම විද්‍යාව. මහා අස්වැන්නක් ලැබුණාම ගැමියා දකිනවා මේ සූර්යයා මෙච්චර කාලයක් දුන්න ශක්තිය තමයි මේ ආහාර ටිකේ ගබඩා වෙලා තියෙන්නේ. ඒතර ඒ ශක්තියෙන් තමයි මේ අපි ඉස්සරහට අවුරුද්ද අපේ ආහාර හරහා මෙහෙම ගෙනියන්නේ. එහෙනම් එච්චර විශාල ශක්තියක් අපිට දුන්න සූර්යයාට කෘතවේදීත්වය දක්වන්න දවසක් වෙන් කරන එක අවිද්‍යාත්මකයිද? නෑ, ඒක හරියම විද්‍යාත්මකයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ ලෝකය පවතින්නේ මේ ලෝකේ කියන්නේ මේ ලෝකේ ජීවය. ලෝකේ නම් සමහරවිට මේ ප්ලැනට් එක අජීවීව තියෙන්න පුළුවන් වෙයි සූර්යයා නැතත්. නමුත් මේ ලෝකයේ තුල ජීවය කියන දේ පවත්වාගෙන යන්නේ සූර්යයා විසින්. සූර්යයා නැති වූ කල පෘථුවිය තුල ජීවයක් පවතින්නේ නැහැ. එහෙනම් පෘථුවිය තුල ජීවය පවත්වාගෙන යන්න දැන් මට මෙහෙම මේ ඔබට කතා කරන්න ඒකටත් ශක්තිය වැවෙනවා. මේ මම දැන් වැය කරන ශක්තිය මං ගත්ත ආහාර වලින් ලැබුණු ශක්තිය. ඒ ආහාර වල ගබඩා වුණේ සූර්යාගේ ශක්තිය. එහෙනම් දැන් මම මේ ඔබට කතා කරන්නේත් සූර්යාගේ ශක්තියෙන්. එහෙනම් එච්චර ලොකු දෙයක් අපිට වෙනුවෙන් කළා දෙන සූර්යා වෙනුවෙන් කෘතවේදීත්වය දැක්වීමේ කිසිම අවිද්‍යාත්මක බවක් නැහැ. ඒක හරි ලස්සන වචනයක්. කළගුණ සැලකීම, කෘතවේදීත්වය. මම දැන් අපේ මුළු මේ අපි කරන මේ සූර්ය මංගල්‍ය පුරාවටම ආචාර්යතුමනි ඉරට විතරක් නෙවෙයි. අපි හැම දෙයකටම කෘතවේදීත්වය දක්වනවාදෝ කියලා හිතනවා. අපේ අම්මලා අර ලිපට දක්වන කෘතවේදීත්වය. එතකොට ගෙවල් සුද්ධ පවිත්‍ර කරද්දී මේ ගෙබිමට දක්වන කෘතවේදීත්වය.
කීයක් නම් දේවල් අපි මේ විදිහට කෘතවේදීව සිහිපත් කරපු જાතියක්. ඔව් ඒක තමයි දැන් තිසර මතක් කරපු කාරණයක් තමයි දැන් මේ මහා කන්නේ අස්වැන්න ලැබුණාට පස්සේ අපි කරන උලේ දැන් මේක සිංහල මාස ක්‍රමයට කිව්වොත් එහෙම මේ අවුරුද්ද වැඩිනේ බක් මාසෙනේ. ඒතර බක් කියන වචනේ හැදුනේ කොහොමද කියලා කල්පනා කරන්නත් එපායි. මේක ඇත්තටම බත් මාසේ. බත් වලින්. එකක් බත් මාසය නිසා හැදුන වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේක භාග්‍යවන්ත මාසය. නිසා බග් අවු දැන් වචන කවියක් තියෙනවා යකඩ හබල පෙති උණුවන බගව්වේ කියලා. බග්ගව්ව. බක් මාසේ අවුවට අපි කිව්වේ බගව්ව. සාමාන්‍යයෙන් අවුරුද්ද වැඩිමල් වී වපුරන්නේ නැත්තම් අවුරුද්දට කලින් සිංහල අවුරුද්දට කලින් කුඹුරු සීසාලා ඉවර වෙන්න ඕනේ. එතකොට බග්ගව්වේ තියෙන දැන් දන්නවනේ මාර්තු 23 ඉඳලා අප්‍රේල් 8 දක්වා සූර්යයා නිකන් අපිට ළඟින් යනවා. ඒ නිසා අපිට විවිධාකාර උපක්‍රම පාවිච්චි කරන්න වෙනවානේ. අපි බොහොම මේ උඩුකය ඇඳුමක් නැතුව හිටපු පිරිමි පක්ෂයක්. බොහොම සැහැල්ලුවට ඇඳලා පැනලා හිටපු කාන්තා පක්ෂයක් හිටපු රටක්. නමුත් ඉතින් අපි අර ගෙවල් දොරවල් හදාගෙන ඒවා ආයාසයෙන් අඳුරු කරගත જાතියක්නේ. නේද නිකන් හොඳින් හුලන් රැල්ලක් ගසාගෙන ඇවිල්ලා හොඳට වෙන්ටිලේෂන් තිබිච්ච જાතියක් අපි දැන් නවීන පන්නේට බටහිර විලාසිතාවට ගෙවල් වලට හදලා එකක් නෙමෙයි ස්තර 3ක් විතර දාලා තිනවා කර්ටන්. ඒතර ඒවා පාද ගන්න බෑ හදිසියට දුව ගන්නවත් බෑ. ඒ තරම් මහ විශාල ඝනකම දාලා අපි ඉතින් අඳුරු කරලා අඳුරු නසා ගන්න අපි ආලෝකය ඉල්ලනවා. ඊට පස්සේ ආලෝකය විදුලියෙන් ලැබෙනවා. ඒකට ලයිට් බිල ගෙවනවා. ඊට පස්සේ ලයිට් කැපුවාම පස්සේ අපි උද්ඝෝෂණය කරනවා. ආර්බුදය නිර්මාණය වෙනවා. හරිද? ඒතර ජල විදුලිය මදි කියනවා. ඊට පස්සේ න්‍යෂ්ටික බලාගාර වෙනවා. කට්ටියක් න්‍යෂ්ටික බලාගාරට විරුද්ධව තේරෙනවද මම මේ අර්බුදය නිර්මාණය වෙන විදිහ. ඉතින් දැන් මේ කතාන්තරය ගත්තහම බක් මාසේ නැත්නම් භාග්‍යවන්ත මාසේ ඇත්තටම සමහරු චෝදනාවක් කරනවා ඔය සමහර මේ එහෙම මෙහෙම වැරදි තැන් වලින් අල්ලගන්න සමහර පඬිතුයන් මේක මේ කාලිංග මාගගෙන් පස්සේ තමයි අප්‍රේල් මාසේ අවුරුද්ද කියන්නේ බක් මාසේ අවුරුද්ද සමරන්න පටන් ගත්තේ. මේ සූර්යාභිෂේකයේ සූර්ය මංගල්‍යය සමරන්න පටන් ගත්තේ. කාලිංග මාගගෙන් පස්සේ මේක සමරන්න පටන් ගැනීම කෙසේ වෙතත් 13 වෙනි ශතවර්ෂයෙන් පස්සේ අපි චන්ද්‍ර මාස ක්‍රමයෙන් සූර්ය මාස ක්‍රමයට අවතීර්ණ වුණා. ඒක වෙනම කතාවක්. ඒකට බලපාපු හේතු සාධක තියෙනවා. දැන් අපි අපි ඔය කියන පඬිතුයෝ හැමෝම මොකක් හරි කකුල පෑගුණාම සොරි කියනවනේ. ඒක පටන් ගත්තේ මේ රට යරට විදුවාඩියටත් උනාට පස්සේනේ. ඊට පස්සේ හුඟක් එහෙම කතා කරන පඬිතුයන්ගේ ඇඳුම අධිරාජ්‍යවාදී ඇඳුමක්නේ. ඉතින් ඒ වගේ දේවල් තියාගෙන අර සූර්ය මංගල්‍යයේ තියෙන දේවල් වැඩ කතා කරනවා. හැබැයි පළවෙනි අක්බෝර් රජුගේ කාලේ කුරුන්දි විහාරේ මුලතිව් කුරුන්දි විහාරේ කුරුන්දි අට කතාව මේ ග්‍රන්ථාරූඪ කළේ කුරුන්දි විහාරේ පළවෙනි අක්බෝර් රජුගේ කාලේ අලුත් සහල් මංගල්‍යයේ ප්‍රාදේශීය උත්සවය තියලා තියෙනවා. දැන් අපි දන්න කාර්තිකෝත්සවය, අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය මේ දේවල් දළදා වහන්සේ හෝ රටේ තියෙන ප්‍රධාන දේවාල කේන්ද්‍ර කරගෙන සිද්ධ කරන්නේ අලුත් සහල් යලකන්නේ අස්වැන්න ගෙට අරගෙන කවුරුත් අපනූල් ලයින් කරන්නේ නැහැ. අලුත් සහල් මංගල පවත්වන්නේ නැහැ. අලුත් සහල් මංගල්‍යය පවත්වන්නේ මහා කන්නේ අස්වැන්න ගත්තට පස්සේ රාජානුග්‍රහයෙන් කරන ප්‍රධාන උත්සවය සහ අනිකුත් උත්සවය. දැන් මේ බක් මහා උළෙල කියන එක නැත්තම් අපේ සූර්ය මංගල්‍යය කියන එක අලුත් අවුරුද්ද කියන එකට ජාතික හැඩයක් ඇවිල්ලා රටවටා අවුරුදු විකාශය කරන්නේ Google මේක ගුවන්විදුලි සංස්ථාවෙම ආරම්භ වුණාට පස්සේ. ඇත්තටම 1920 වෙනි සතවර්ෂය කියන්නේ 1900 ගණන් වල මුල භාගයේ තමයි මෙන්න මේ ජාතික හැඩය මේකට හැදුනේ. හැබැයි අපි හැමෝම පෞද්ගලිකව ගම්මට්ටමේ මේ උත්සවය සැමරුවා. අංකෙලිය එහෙම මේ රූපවාහිනී විකාශනය කරලා වෙච්ච වැඩක් නෙමෙයි. ඒවා ගම්වල තිබුණා. ඒකට විහාරස්ථානයේ නායකත්වය ලැබුණ ගම්පතියින් හිටිය. අපේ ගම්වල රාළලා 5 දෙනෙක් හිටියනේ. ධනමිත්‍රාල, ගොවිරාල, බෙදරාල, නැකත්රාල සහ ආමතුරු. මේ කියන රාළලා 5 දෙනෙක් හිටියා. රාළලා 4 දෙනෙකුයි ස්වාමින් වහන්සේ හිටියා. මේ තමයි දැනුම් මූලාශ්‍රය. අර කියන සාම්ප්‍රදායික විද්‍යාව නිර්මාණය වුණේ මේක ඇතුලේ. එතකොට ඔවුන් සතු තිබිච්ච විවිධ ක්‍රමවේද තියෙන මේ සම්ප්‍රදායික දැනුම පරම්පරාවට ගෙනියන්නේ. ඉතින් මේ ක්‍රමවේද අස්සේ තමයි අපි කියන ඔය කියන චාරිත්‍ර වාරිත්‍ර අරමය සියල්ල නිර්මාණය වෙන්නේ දැන්. මුතුමි අහපු කතාන්දරේ අපි මේක ටයිල් තියෙන පොළොවකට අදාළ නැහැ. හැබැයි ගෙවක් ගොම්මැටි ගා ගන්න එක. අවුරුද්දට කලින් සිද්ධ කරන දේවල් සාම්ප්‍රදායික සමාජයේ. ඊළඟට ලිපක් ගා ගන්න එක. ලිප් හදන විදිහක් තියෙනවා, දිශාවක් තියෙනවා. මිරිස් ගල ගෙදරක තියෙන විදිහක් තියෙනවා. මේ සියල්ල ලිපක් අලුතෙන් ගාලා කරලා ඒ සකස් කරගන්න කාර්යය. දැන් අද දවසේ ගනුදෙනු කරද්දී පළවෙනි ගනුදෙනුව ගෘහණීය කරන්නේ මේක කාන්තාව කේන්ද්‍ර කරගත්ත උත්සවයක් නේ. මුළුතැන්ගේ කේන්ද්‍ර කරගත් උත්සවයන්නේ. මේකේ කවුරුත් කකුල් උඩ දැන් තියෙන සංස්කෘතිය අනුව වෙනස් වෙලා තියෙනවා. කකුල් හතර පොළොව තියාගෙන අතපය හතර සාලේට වෙලා සමරන උත්සවයක් නෙමෙයි. දැන් ටෙලිවිෂන් අවුරුද්දක් නෙමෙයි. ටෙලිවිෂන් අවුරුද්දක් නෙමෙයි. මුළුතැන්ගේ කේන්ද්‍ර කරගත්ත. මුළුතැන්ගේ කියන්නේ ගෙදර තිබිච්ච නිරෝගී භාවයට වැදගත් වෙන ඩිස්පෙන්සරි එක, ෆාමසි ඔක්කොම කියන්නේ මුළුතැන්ගේ. කුස්සිය.
එතකොට අම්මා තමයි ඒක හිටපු වෛද්‍යවරිය මේ සේරම අප්පච්චි කියන හාදය කරේ මේ සේරම දේවල් ගෙනල්ලා සපයන එක. අම්මා තමයි මේකේ ආර්ථික විද්‍යාඥවරිය, වෛද්‍යවරිය. ඒ සියලුම දේවල් කරන්නේ අය. එතකොට මිත්තනි. ඒතර ඒ නිසා ඒක දියණියට ගියා. ඒතර එහෙම ආපු මාතෘ මූලික සමාජ ක්‍රමයක් අපිට තිබුණා. එතකොට ඒක වෙන වෙනත් ක්‍රම වලින් මේ එහා මෙහා වෙච්ච එක. හැබැයි දැන් අද මුලින් ගනුදෙනුව කරන්නේ ලිඳත් එක්කනේ. දැන් හැම ගෙදරකම මේ චාරිත්‍රය දන්න හැම ගෙදරකම ලිඳෙන් ගිය අවුරුද්ද ගත්ත වතුර බෝතලේ කොහේ හරි රාක් එක අහුමුල්ලක තියෙනවා. ඒ වතුර බෝතලයයි අර හදන පොට්ටනිය කහ කෑල්ලක්, ලුණු ටිකක්, අඟුරු කෑල්ලක්, කාසියක්, වී ටිකක්, සමහරව තවත් ධාන්‍ය වර්ගයක් එකක් දෙකක් මිශ්‍ර කරනවා. දාලා ගල් කැටයක් දාලා පොළොවට ගිලා බහින්න ඕනේ. හින්දා ලිඳේ පාවෙන හින්දා. දාලා ලස්සන පොට්ටනියක් හරි ගස්සගෙන කලෙත් උකුලක තියාගෙන ගිහිල්ලා දැන් ඉතින් එහෙම කල තියන්න උකුල් නැහැ. ආහාර රටාව සහ ඇඳුම් රටාව නිසා ඒ හැඩරුව වෙනස් වෙලා තියෙනවා. ඉතින් මොකක් හරි එල්ලගෙන බාල්දියක හරි ගිහිල්ලා ලිඳත් එක්ක ගනුදෙනුව කරගෙන එනවා. දැන් තියෙන ප්‍රශ්නේ ලින් වහලානේ. අඩුම ගානේ ආලෝකයවත් වැටෙන්නේ ලිඳට ආලෝකයවත් වැටෙන්නේ නැහැ. අපි බැරලෝහ ගැන මහා ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. කලයේ කියන එකත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ චාරිත්‍ර වාරිත්‍ර තුල අර සූර්යාට කළගුණ සලකනවා වගේ අපේ ශක්ති ප්‍රභවයේ ශක්ති මූලය ඒ සියල්ලටම දැන් අපි කිරි බිව්වත් කිරිවල තින් දැන් මැක්සිම් ගෝකි කියනවනේ රුසියානු මහා ලේඛකයා. ලෝකේ පවතින්නේ සූර්යාගේ ලෝකේ නිර්මාණය වන්නේ සූර්යාගේ ආලෝකයෙන් සහ මවගේ අම්මගේ කිරි වලින් කියලා. ඒතර අර ද්‍රව්‍යාත්මක පැත්ත සහ ශක්ති ප්‍රභවය. ඒතර මේ කාරණා දෙක බොහොම ලස්සනට ගැලපෙනවා. ඒ නිසා අපි ඊළඟ වැඩාල්ලනවා කියලා අපි කරපු කාරණා ටිකක් තිබුණා. මම කියන්නේ මේ සියල්ල විනාශ වෙන්න පටන් ගන්නේ අපි අපේ සාම්ප්‍රදායික නිෂ්පාදන රටාවෙන් ඈත් වුණාට පස්සේ. දැන් කාර්මික ලෝකයට අවුරුද්දක් ඕනේ නැහනේ. ඒක වදයක්නේ කාර්මික ලෝකයට. පොහොයක් ඕනේ නැහනේ. පොහොය කියන්නේ අද කාර්මික සමාජයේ සූරාකෑමට ලක් වෙලා කර්මාන්ත ඇතුළට වෙලා ඉන්න මිනිස්සුන්ට ලැබෙන එකම ස්පාසුව. පින්දහම් කරන්න ප්‍රතිපත්ති පූජාවන්ට ආමිෂ පූජාවන්ට මුල් තැන දෙන්න නෙමෙයි මොකක් හරි වාහනයක් අරගෙන බෝතලයක් දෙයක් කොහෙන් හරි දාගෙන ට්‍රිප් එකක් යන්න ඕනේ පොය දවසේ. අයි නිදහස තියෙන එකම දවසේ. ඒතර ඒකෙදී පෞර්ණමි තමයි පොය කියන්නේ මේ චන්ද්‍ර පූර්ණිමාව තුල මොනවද තියෙන වැදගත් කර්ම කාරණා ඒකස්සේ අපි කරන්න ඕන පින්දහම් මොනවද ඒ පොයේ සුවිශේෂීත්වය මොනවද පෙහෙවස් සමාදන් වෙන උපෝෂිත සීල මේ කතා නෙමෙයි. මම කියන්නේ මේ අර සාම්ප්‍රදායිකව ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවන ක්‍රමයේ පරිවර්තනයකට ලක් වුණා. වෙන්න ඕනේ. මම කියන්නේ මේ ආවහු පාර සේරම කර්මාන්ත අයින් කළා දාලා කුඹුරට බහිමු කට්ටියම මඩනාගෙන ගොවිතැන් කරමු කියන එක නෙමෙයි. අපි එහෙමකොත් හරි කුහක ඒක වැරදි. මේ ලෝකයේ විද්‍යාවෙන් ඉහළට යනකොට අපේ කණ්ඩායමක් ඉන්නවනේ විද්‍යාවත් එක්ක ඉහළට යනවා. දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයේ 100 කීයක් වර්ක් ෆෝස් එකේ ඉන්දියන්ස්ලා ඉන්නවා. ඒතර ඒ සැලසුම් එක්ක අපි ඉස්සරහට යන්න ඕන. අපි ලෝකයේ ප්‍රබල කේන්ද්‍රස්ථානවල ප්‍රධාන විද්‍යාත්මක මධ්‍යස්ථානවල අභ්‍යවකාශ මධ්‍යස්ථාන විවිධ තැන්වල අපේ අනන්‍යතාවය ගෙනියන්න ඕන. ඒක අවශ්‍යයි. කාර්මාන්ත මෙහි බිහි වෙන්න ඕන. අපි නව නිෂ්පාදන කරන්න එක්කම වෙන්න ඕන. හැබැයි ඉන්දියාවේ පාවිච්චි කරන සංකල්ප තුනක් මොකද මම අසර ගානක් ඉන්දියාවේ හිටපු කෙනෙක් හැටියට කියන්නේ. සංකල්ප තුනක් පාවිච්චි කරන 100 අකුරු තුනක්. පළවෙනි 100 අකුර තමයි කන්ටිනියු. පිටරට ඉන්න ඇමරිකාවේ ඉන්න ඉන්දියානුවන් අමතලා නරේන්ද්‍ර මෝඩි කියනවා. පළවෙනි 100 එක කන්ටිනියු ඉන්නේ ඇමරිකාවේ. දෙවෙනි 100 එක තමයි කන්ට්‍රිබියුට්. හැබැයි මාතෘ භූමියට දායකත්වය සපයන්න ආයෝජනය කරන්න. තුන්වෙනි 100 එක තමයි සෙලිබ්‍රේට්. ඉන්දියානු අනන්‍යතාවය හැමතිස්සෙම සමරන්න. මම කියන්නේ අපි වෙනස් වෙනවා. මම කියන්නේ අපි වෙනස් වෙන්න අවශ්‍යයි. නවත් ක්‍රමවේද හොයාගෙන මම කියන්නේ නවීන වෙන්න ඕන. අපේ තරුණයා තරුණිය නවීන වෙන්න අවශ්‍යයි. හැබැයි මුලෙන් ගැලවෙන්න එතකොට නූල ගැටිච්ච සරුංගලේ වගේ කොයි ලෝකෙ ගිහිල්ලා මොන හයි ටෙන්ෂන් ලයින් එකේ පැටලිලා මොන ගහේ පැටලිලා විනාශ වේද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අර කිව්ව පුංචි දේවල් වල දැන් මේ කලයක් උකුල තියාගෙන කියලා ලිඳත් එක්ක කරන ගනුදෙනුව තුල තියෙන්නේ මහා විද්‍යාත්මක කතාවක්, විද්‍යාව තාම නූතන විද්‍යාව තාම හඳුනා නොගත්ත කතාවක්, සහ අපේ සංස්කෘතික කතාවක්. හිසතෙල් ගෑම පිළිබඳව තියෙන අපි පස්සේ කතා කරමු. තියෙන කතාන්තර මේ වෑදී අපි පාවිච්චි කරන ඖෂධ වර්ග. මේ කරුණු කාරණා එක ගත්තහන් පස්සේ අවුරුද්ද කියන්නේ මම දකින විදිහට නම් සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි නිබන්ධන 4-5ක් ලියන්න පුළුවන් එකක්. මහා දැවැන්ත සංස්කෘතික කියන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් කාලයක් සහ අවකාශය. පැහැදිලිවම දැන් බොහෝ දේවල් එකතු කරගත්තායින් පස්සේ අපිට ආපහු එන්න සිද්ධ වෙනවා තැනකට. ඒ තමයි මේ ඖෂධීය වටිනාකම එතුමාත් සඳහන් කර අවසානයේට එද්දී පිළිතුරේ ඖෂධීය වටිනාකම් තියෙන බොහෝ දේවල් මේ අවුරුද්ද ඇතුළේ එකතු වෙනවා කියලා. කෑමවලට වේවා එමත් නැත්නම් මේ දැන් ලිඳත් එක්ක කරන ගනුදෙනුවේදී වේවා ඒ වතුර ටික පිරිපහදු කරන්න අපි යොදාගත්ත මේ සයන්ටිෆික් එහෙම නැත්නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබුණා. ඒක මේ කවුරුත් කියලා දීලා තිබ්බ දෙයක් නෙවෙයිනේ. කාටවත් මේ ආචාර්ය උපාධි ලබා දීලා හෝ වෙන විදිහකට අපේ ගැමියෝ දැනගෙන හිටපු දෙයක් නෙවෙයි. ඒ නුවණ කොහෙන් එන්නේ නැද්ද? මොකක්ද මේ භාවිතා කරපු විද්‍යාත්මක ක්‍රමවේදය? ඒකට නම් ආපහු කියන්න තියෙන්නේ අර මම මුලින්ම කිව්ව එක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට ඉස්සර ඉඳන්ම ආපු දේ. දැන්
අපි දන්නේ නෑ ඒ ලින්ද සමග ගනුදෙනු කරනකොට දාන හැම එකකින්ම මෙහෙම වෙනවා කියන්නේ දැන් ඉස්සර අපිට බොහෝ අවස්ථාවලදී මේ හේතුවක් කිව්වේ නෑ. දැන් අපි හිතමුකෝ දැන් අපිට දැන් මොන හරි දේශීය ඖෂධයක් දෙනකොට මේ ඒ දෙන වෛද්‍යවරයා කියන්නේ නැහැනේ මේකෙන් මෙහෙම වෙනවා මේකෙන් මෙහෙම වෙනවා එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය ඒක අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. මේක මෙතන දුන්නාම හරි. එහෙම තත්ත්වයක් තමයි අපේ තිබුණේ. ඒතකොට දැන් සමහර දේවල් ගත්තොත් එහෙම දැන් ඔය ඒ ලිඳට දාන මේ මිශ්‍රණයේ තියෙන අඟුරු ගත්තොත් ඒකේ තියෙන කාබන් ඒකේ හොඳ ආකාරවම පැහැදිලිවම තියෙනවා විස සහිත සංයෝග. ඒ වගේ දේවල් තියෙනවා නම් ඒක අවශෝෂණය කරන්න ඒක යොදා ගන්න පුළුවන් කියලා. එතකොට අපි පුංචි කාලේ මම දන්නේ ඔබ එහෙම කළාද කියලා අපි පුංචි කාලේ අඟුරු කෑල්ලක් මෙහෙම උලලා ඒකෙන් දත් නැදලා තියෙනවා. හැබැයි ඒ කාලේ ඒක දිහා ලෝකේ අනිත් මිනිස්සු බැලුවේ අවඥාවෙන් වෙන්න පුළුවන්. ඒක නිකන් මහා පහත් දෙයක් වගේ. නමුත් අද ලංකාවේ බහුජාතික සමාගම් විසින් අඟුරු දාපු ටූත් පේස්ට් නිර්මාණය කළා තියෙනවා ඒ පාටින්ම. දැන් හැබැයි ඒක ලෝකේ මේ ලංකාවට එන්න කලින් ලෝකේ මම දැක්ක රටවල් ගණනාවක ඒ අඟුරු එක ක්‍රීම් වගේ මට්ටමට මේ වෙනස් කරලා ඒකෙන් දත් මදිනවා. එතකොට එදා අපි අඟුරු කෑල්ලෙන් අර උරච්චි කරලා දත් මදිනකොට hina වෙච්ච අය අද ඒක සාමාන්‍ය දන්තාලේපයකට වඩා වැඩි මිලකට විකිනනවා. අනිත් ඇක්ටිව් චාකෝල් කියලා නිකන් ගන්න. ඒකට හොඳයි. නම වෙනස් කරලානේ තියෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්තටම තියෙන දේ. කියන්නේ මම ඒකයි කියන්නේ මම මේ දරුවන්ට කියන්නේ මේ විද්‍යාව අධ්‍යයනය කරන්න එපා විද්‍යාවට පහර ගහන්න කියන එක නෙමෙයි. ඒ විද්‍යාව එහෙම තියෙද්දී මේ අපේ සාම්ප්‍රදායික ඥානය තුල තිබිච්ච දේවල් වල තියෙන ඒ විද්‍යාවත් අරගෙන අපිට අනන්‍ය වූ විද්‍යාවක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ තිස්සස දැන් බොහෝ අපි අහලා පුරුදු අපි දැකලා පුරුදු විද්‍යාත්මක සංකල්පවලට අපේ පෙරදිග දැනුමේ අපි හොයාගත්ත දේවල් තිබිලා තියෙනවා. ඔව්. දැන් පොඩි උදාහරණයක් මම බොහොම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපිට වැස්සේ තෙමෙන්න එපා කියලා අපේ වැඩිහිටියෝ කිව්වේ නෑ. හැබැයි එක සැරයකදී කියනවා පායලා ඉස්සෙල්ලාම ඇති වෙන වැස්සේ තෙමෙන්න එපා කියලා. එහෙම කිව්ව මට හොඳට මතකයි. අපේ ආච්චිලා සීයලා කිව්ව හැම. ඒ ගොඩ කල් පෑවිල්ල තිබිලා වහින පළවෙනි වැස්සට තෙමෙන්න එපා කියලා. ඉතින් ඇයි කියලා අපි ඒ දවස්වල ඇහුවා අපිට උත්තරයක් නැහැ. හැබැයි පස්සේ කාලෙක මගේ උපාධියට මම මයික්‍රෝබයොලොජි කරේ. අන්න ඒ කරලා සෑහෙන දුරක් ගියායින් පස්සේ තමයි මට තේරුනේ මේ පෑවිල්ලත් එක්ක පෘථුවියේ පෘෂ්ඨයේ තියෙන ගොඩාක් වෛරසාංශ උඩට යනවා. උඩට ගිහිල්ලා මේ පෑවිල්ල තියෙන කාලේ දූවිලිත් එක්ක වෛරසාංශ ගොඩාක් තියෙනවා. එතකොට පළවෙනි වැස්සේදී තමයි මේ වෛරසාංශ ටික ඔක්කොම බිමට වැටෙන්නේ. එතකොට අර හරක්ගේ කුරහාමුක රෝගේ හැදෙන්නේ තෝය ඔන්න ඔය කාලේ. ඒ කියන්නේ පායලා වහින වැස්ස එකතු වුණාම මේ වතුර බීපුවාම. එතකොට ඒ වෛරස් ටික ඉස්සෙල්ලම වැස්සේදී අපේ ඔලුවට වැටෙනවා. වැටුණාට පස්සේ අපිට ශරීරගත වෙන්න පුළුවන්. මට ඒක කල්පනා වුණාම මම ඒක දැනගත්ත දවසේ හිතුණා පුදුමාකාර දැනුමක්නේ අපේ සාම්ප්‍රදායික අර අපේ කොණ්ඩේ බැඳපු මේ අපේ සීයා කොණ්ඩේ බැඳපු අප්පුහාමි කෙනෙක් හරිද එයා ඒ කාලේ කියූප එක මම දැන් විශ්වවිද්‍යාලය ඇවිල්ලා ඉගෙන ගන්න ඒකද කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා ඒකයි මේ අපි මම කියන්නේ නෑ සමහර විට පස්සේ කාලේ එකතු වෙච්ච විද්‍යාත්මක පසුබිමක් නැති දේවලුත් ඇති. සමහර විට විද්‍යාත්මක පසුබිමක් නෑ කියලා අපිට හිතෙන්නේ ඒ තරමට විද්‍යාව දිනු නැතිඳ දන්නෙත් නෑ. ඉතින් ඒක නිසා මේ සාම්ප්‍රදායික දැනුම් ටික එකතු කරගෙන අර අපේ ආචාර්යතුමා කිව්වා වගේ ඒකත් අපේ විද්‍යාවට එකතු කරගෙන අපිට අනන්‍ය විද්‍යාවක් අපිට අනන්‍ය දෙයක් ගොඩනගා ගැනීම අපිට අනන්‍ය දැනුම් පද්ධතියක් ගොඩනගා ගැනීම තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ ඊළඟ පරම්පරාවට ඒක දෙන්න ඕනේ. ඔවුන් ඒක ලබා ගැනීමට බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඒක දෙන්න ඕනේ විදිහක් තියෙනවා. ඒක එයාලට තේරෙන විදිහට ඒකේ වටිනාකම දැනෙන විදිහට දුන්නොත් ඊළඟ පරම්පරාව මේක ගන්නවා අනිවාර්යෙන්ම. ඒ නිසා මමත් කිසිසේත් දකින්නේ අපේ ඊළඟ පරම්පරාව අදක්ෂයි හෝ හොඳ නැහැ හෝ කිසිසේත්ම ඒක එහෙම කියන එක වැරදි. මොකද මම ප්‍රායෝගිකවම දන්නවා
ඒ වගේ දේවල් ළමයින්ට දෙනකොට ළමයි කට ඇරගෙන අහගෙන ඉන්නේ. ඒ අය ඒක හරියම හොඳට ගන්නවා. ග්‍රහණය කරගන්න. හරි හොඳින් ග්‍රහණය කරගෙන පරම්පරාවක් ඉන්නේ. ස්වභාවයෙන්ම ලෝකෙත් එක්ක සම්බන්ධයි. අපි වගේ නෙමෙයි. මුළු ලෝකයේත් එක්ක මේගොල්ලෝ සම්බන්ධයි. අන්තර්ජාලය හරහා ඒගොල්ලෝ සම්බන්ධයි. ඒ සම්බන්ධ නිසා ඒගොල්ලෝ ගොඩාක් ಜಾති දන්නවා. ඒක හින්දා අපේ තියෙන අර සාම්ප්‍රදායික දැනුම් පද්ධතියේ විද්‍යාත්මක පැත්තෙන් ඒගොල්ලන්ට දුන්නොත් ඒ අය මේ දැනුම් පද්ධතිය ඉස්සරහට ගෙනියනවා. අන්න එතකොට අපේ මේ අවුරුද්ද වගේ සංස්කෘතික උත්සව ඒවා කරන්නේ ඇයි කියලා යම්කිසි තේරුමක් ඇතුව ඒගොල්ලෝ ඉස්සරහට ඒක ගෙනියයි. ඔව් දැන් බොහෝ දෙනා කියන දෙයක් නේද එසස මේ අවුරුද්ද කියලා එක දවසක් තීරණය කරගෙන අපි මේ තරම් අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන්ම කරන කැපවීම කරලා වියදම් කරලා අපි මොකක්ද මේ කරන්න කියලා සමහරු අහනවනේ මේ අලුතෙන් මේ වර්තමාන කාලේ අපිට අහන්න ලැබෙන දෙයක් නේ ආචාර්යතුමනි. දැන් එහෙම අහන අයටත් අපිට කියන්න තියෙන මේ වගේ උත්තරයක්. දැන් මෙතුමන්ලා විද්‍යාව උගන්වනවානේ. ඒතර දැන් විද්‍යාව උගන්වන විදිහ අපිට ගැටලුවක් නැහැ. අපි අහලා පුරුදු අපි දැකලා පුරුදු දේවල් සහ ලෝකයේ වර්තමානයේ සහ මේ ආසන්න වර්තමාන කාලේ ප්‍රත්‍යක්ෂ කරගත දේවල් තමයි විද්‍යාව විදිහට උගන්වන්නේ. එතකොට අපි ඉතිහාසයේ විදිහට උගන්වන දේවල් වල නේද වැරද්ද තියෙන්නේ. අපි ඉතිහාසය කියලා උගන්වන්නේ රාජාවලිය. එතකොට එක් රජවරු විසින් හදපු වැව් මොනවාද? මේ වගේ අර නිශ්චිත කාරණා විතරයි. අපිට මේ කියන විෂය පවරා දෙන්න විෂයක් නැහැනේ අපේ. ඔන්න ඔතන තමයි ප්‍රධාන අර්බුදය. අපි වරින් වර මතක් කරපු කාරණය සහ මේ සාකච්ඡාවෙන් පරිබාහිරවත් අපි විද්‍යාවේ සහ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරනවා. අපි දන්නවා ලංකාවේ ටියුෂන් සංස්කෘතිය අරගන්න. නමුත් ඒක තුල තිස්ස ජනනායක කියන්නේ මම කියන්නේ මගේ හිතවතා හින්දා කියනෝ නෙමෙයි වෙනම අනන්‍යතාවයක්නේ. ඒක තුල විද්‍යාව සහ නැත්තම් මේ යථාර්ථය මහ පොළොවේ හිටගෙන තමන්ගේ විෂය උගන්වන ගුරුවරු ඉන්නවනේ. ඒ කියන්නේ වචනේ පරිසමාප්ත ගුරුවරු ටියුටර්ස්ලා නෙමෙයි මම කියන්නේ. ගුරුවරු ඉන්නවනේ. එතකොට දැන් ඒ භූමිකාවත් එක්ක තිස්ස ජනනායක කියන ගුරුතුමාගේ ශිෂ්‍ය ප්‍රජාව හිතන පතන විදිහ වෙනස්. ඒකට හේතුව මොකද්ද? ඒ ශිෂ්‍යයාට වෙනම ආහාරයක් දීලවත් වෙනම එන්නතක් දීලවත් එන්නතක් තමයි දෙන්නේ. ඒ එන්නත දෙන්නේ ගුරුවරයා. මෙන්න මෙතන තමයි අපේ තිබිච්ච ගුරුකුලවල ස්වභාවය. ඒ ගුරුවරයාගේ ගතිසිරිත් ගුරුවරයා අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කළදී අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල තිබුණා. දැන් ගුරුවරයෙක් ගාවට ඉස්සර දිසාපාමොක් ගාවට දහසින් පිළිපියල්ලක් අරගෙන බ්‍රහ්මදත්තගේ පුතත් ගියා. සුදුසු හැකියාව තියෙන අනිත් අයොත් ගියා. ගිහිල්ලා ඉන්නකොට ගුරුවරයා කරේ ගියපු ගමන් වයිට් බෝඩ් එකක් නැත්නම් කළු ලෑල්ලක් තියාගෙන ප්‍රොජෙක්ටර් එකක් ඔන් කරගෙන ගියපු වෙලේ ඉඳලා විෂය උගන්වපු එක නෙමෙයි. බෙල්ලෙක් ගහලා කවුරු හරි කෙනෙක් බෙල්ලෙක් ගහුවා ඊළඟට සමාජ අධ්‍යයනය ඊළඟට විද්‍යාව ඊළඟට ගණිතය ඊළඟට ඉතිහාසය ප්‍රජාචාරය අර ඉංග්‍රීසි ධර්මයේ වෙනස් කරන සංස්කෘතියක් නෙමෙයි. ගුරුවරයා සමග ඉඳිමින් ඔහුගේ ජීවන රටාවත් එක්ක ඉඳද්දී අවශ්‍ය කරන දේවල් ටික ග්‍රහණය කරගත්තා. අද ඒක ප්‍රමාණවත් නැහැ. ඊට එහාට කියපු ක්‍රමවත් අපි මේ කියන්නේ ෆෝමල් এডুকেෂන් විද්‍යාව මේ විධිමත් අධ්‍යාපන ව්‍යුහයක් ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ජාතියක අධ්‍යාපනය කියන එක සකස් කරන්න ඕන විජාතිකයන් නෙමෙයි. අධ්‍යාපන ප්‍රතිපත්ති කියන ඒවා සකස් කරන්න ඕන විජාතිකයන් නෙමෙයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වෙන්න ඕන ජාතිය අනාගතය පිළිබඳ දැක්මක් තියෙන කණ්ඩායමක් විසින්. ඒතර ඒ දැක්මට ගෙනියන්න අවශ්‍ය කරන අනුසාංගික දේවල් අඩු වැඩි වශයෙන් එකතු පහතු කරගන්නට ඕනේ. දැන් ඔබතුමිය අහුව ප්‍රශ්නය ඉතිහාසයේ ඔහේ රාජාවලිය මහා වංශයේ දීප වංශයේ තූප වංශයේ ඊට පස්සේ මහා වංශ චූල වංශ ભેදය අනුව අපි සාකච්ඡා කරනවා වංශ අට කතා ටික සහ ටීකා ටික ගැන සාකච්ඡා කරනවා. මේක විභාග සඳහා කරන අධ්‍යාපනය. විචාරාත්මක ඉතිහාස අධ්‍යයනයක් තුළ සෑහෙන දේවල් කරලා මම පොඩි උදාහරණයක් කියන්නම්. උම්මග්ග ජාතකය දන්නවනේ. උම්මග්ග ජාතකයේ රචනාවෙන්නේ දේශපාලන කෘතියක් උම්මග්ග ජාතකය කියන්නේ හුඟක් අයද එහෙම එකක් නෙමෙයි. හුඟක් අයද උම්මග්ග ජාතකය කියන්නේ වන්දනාමාන කළ යුතු කෘතියක්. ඔන්න තමයි ප්‍රශ්නේ. උම්මග්ග ජාතකය කියන්නේ දේශපාලන කෘතියක්. යුද්ධයෙන් පස්සේ පලා යාමට පාවිච්චි කරන උපක්‍රමයක්. උම්මග්ග ජාතකය අපි පාවිච්චි කරේ නෑ. වියට්නාමේ පාවිච්චි කරා වියට්කොං සිස්ටම් එකෙන් ඇමරිකානු උදාර පහර දෙන උමං කැපුවා. උම්මග්ග ජාතකයේ කොහොමද පලා ගියේ මහෞෂධ පඬිතුයා ඥාණය දුන්නේ උමගක් හදාගෙන යන්න. මම ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. යුද තාක්ෂණය පිළිබඳ වෙනම කතාන්තරයක් විතර තියෙනවා. උම්මග්ග ජාතකයේ රචනා වෙන්නේ දඹදිව යුගයේ. හැබැයි උම්මග්ග ජාතකයේ එක තැනක තියෙනවා උමකට ඇතුල් වුණාට පස්සේ එක යතුරක් ස්විච් එකක් ඕෆ් කරාම මුළු උමගෙම ලයිට් නිවෙනවා කියලා. මෙතන තියෙන විද්‍යාව කොහෙද තියෙන්නේ? අඩු ගානේ ඕක 1900 විමල සුරේන්ද්‍ර මහත්තයාට ඉපදුනාට පස්සේ කෙනෙක් උම්මග්ග ජාතකය රචනා කළා නම් අපිට හිතන්න තිබුණා ඉලෙක්ට්‍රිසිටි විදුලිය පිළිබඳ අවබෝධයක් තියෙන මිනිහෙක් මේක ලිව්වා ස්විච් එකක් ඕෆ් කරාම මුළු උමගේම ලයිට් එක නිවෙනවා. ඒ නිසා කාටවත් හොයාගන්න බෑ උමග තියෙන තැන.
දැන් ගුවන් පතවල යුද ගුවන් පතවල මොකද කරන්නේ? ගුවන් යානේ බාන්න ඕන්න මෙන්න කියලා තියලා ලයිට් ටික තියලා ඔන් කරලා යානේ බාපු ගමන් ලයිට් ටික ඔෆ් කරා මේවා ටික අයින් කරා ගුවන් පතේ වහලා දැම්මා. මම කියන්නේ යුද උපක්‍රමයක් ඇටියෙ. උම්මංග ජාතකයේ තියෙන මේ උපක්‍රමය නෙමෙයි. එතකොට මට තියෙන උපක්‍රමයකටත් වඩා දඹදෙණි යුගයේ විමල සුරේන්ද්‍ර මහත්තයා නේ දඹදෙණි යුගයේ රචනා වෙච්ච කෘතියක රචකයා කියනවා යතුරක් නිවල දැම්මම ස්විච් එකක් ඕෆ් කරාම පස්සේ සම්පූර්ණයෙන්ම ඔබගේ ලයිට් නිවෙනවා. මේ තියෙන විද්‍යාව නෙමෙයි. ඒතර උම්මග්ග ජාතකයේ සිද්ධ වුණේ ඒ කාලේ දඹදිව නම් ඒ කාලේ විදුලිය කියන කතන්දරය තිබුණාද පරිපත තිබුණාද ස්විච් කියන જાතිය තිබුණාද? අපිට මේ කාලේ තිබුණ නැහැ කියලා. එහෙනම් දඹදිව යුගයේ මේක තිබිලා තියෙන්න පාන. දඹදිව යුගයේ හිටපු රචකයෙකුට කොහොමද මේ අත්දැකීම ලැබෙන්නේ? නැතු ඒක මේ අද නිකම්ම හිතලුවක් නෙවෙයිනේ. අපි අපේ අනුභූතීන්නේ අපේ අත්දැකීම් යම් ආකාරයකට දැනුම් අනුභූතීන් සහ පරිකල්පනයන්නේ අපි මේ ග්‍රන්ථකරණය කරන්නේ. ඒතර එහෙම දෙයක් ඉමැජින් කරන්න හරි දඹදිව යුගයේ සිංහල ලේඛකයෙකුට හැකියාව තිබුණා කියලා කියන්නේ. ඉමැජින් කරන්නවත් පුළුවන් නම් ඒක ලොකු දෙයක්. භරණ ගණිතයා සහ රජු අතර බිඳවන්නේ එක්තරා අවස්ථාවකදී අග්නිශූලයේ තියෙනවා සිංහාසනයේ උඩ. සිංහාසනයේ උඩ තියලා එයාගේ හිටපු සතුරු පුරোহিতයෝ ටික රජුරන්ට පේන්න රජුරන්ට බලා ඉන්න අවස්ථාවදී කරන භරණ ගණිතයට කියන ඔබ ගණිත ඥාණයෙන් පාවිච්චි කළා අග්නිශූලයේ කොහෙද තියෙන්නේ කියලා හොයන්න. භරණ ගණිතය දන්නා මේ අග්නිශූලයේ සිංහාසනයේ උඩ තියලා මෙවුන් කරන්න උත්සාහ කරන්නේ මාව සිංහාසනයට නක් ගන්න. එතකොට රජුරන්ට මෙන්න මම සිංහාසනයට නක් ගිහලා මගේ හිස ගසා දාන්න අපහාස කරා කියලා. භරණ ගණිතය මොකද කරන්නේ? භරණ ගණිතය කියන මට වේවැලකුයි පුළුම් කැලලකුයි ගෙනල්ලා දෙන්න. වේවැල අග්ගිස්සේ පුළුම් කැලල ගැට ගහලා සිංහාසනයේ උඩට ඇල්ලුවාම ගිනි ගන්නවා. අග්නිශූලය කියන්නේ ගින්දර. ගිනි ගන්න. භරණ ගණිතය ආසතුව තිබිච්ච විද්‍යාත්මක ඥානය මේ සමාජයේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවද? මම හැමදාම කියන දෙයක් තමයි මම ඉන්දියාවේ අවුරුදු 7ක් විශ්වවිද්‍යාලේ හිටියා. ඉගෙන ගත්ත සහ ඉගෙනුවා. ඒ විශ්වවිද්‍යාලවල ඒ ශාස්ත්‍ර ආශ්‍රිතව ඒ රටේ ප්‍රවීණයන්ගේ නමින් ඒ විෂය හදාරන මධ්‍යස්ථාන උදාහරණයක් Center for Ambedkar Studies. ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්ගේ චින්තනය අධ්‍යයනය කිරීම සඳහා වෙනම අධ්‍යයන මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තු වල තියෙනවා. මේ Center for Gandhian Thought. ගාන්ධිගේ චින්තනය අධ්‍යයනය කරන ස්ථාන. කෝ ලංකාවේ ගාමිණී අබේගේ තියරි එක අධ්‍යයනය කරන මධ්‍යස්ථානය. කෝ විජේබාහුගේ මාවෝ සේතුන් කියනවනේ තිස්සසර එක අවස්ථාවදී මාවෝ සේතුන් චීනයේ මහා නායකයා. ලෝකයේ හොඳම ගරිල්ලා නායකයා ලංකාවේ කීර්ති විජේබාහු. අපේ එකෙක් නෙමෙයි කියන්නේ මාවෝ සේතුන්. කෝ කීර්ති විජේබාහුගේ යුද ශිල්පය අධ්‍යයනය කරන යුද අධ්‍යයන මධ්‍යස්ථානයක් අපේ විශ්වවිද්‍යාල හෝ තැන් තැන්වල. ඒ නිසා ඉතිහාසය කියන්නේ විභාග පාස් වෙන්න අවශ්‍ය කරන පරාක්‍රම බාහු රජුගේ බිසවගේ නම මොකද්ද? පරාක්‍රම බාහු රජු විසින් මරා දමනු ලැබුවේ පසාතයෙන් කවුද යටින් ඉරක් ගහන්නේ? 1 2 3 4 කියලා අපේ කොල්ලෝ කනා ගහනවා. හරි ගියොත් හරි ගියා, වැරදුනොත් වැරදුනා. ඒක නම් තියෙන පේපර් ක්වොලිෆිකේෂන් එකක් විතරයි. ඒකත් වැඩක් නෑ. ඒකත් ඉතින් දෙවනි ගජබාහු හාමුදුරුව බලයට ගෙන ආපු රජෙක්. හැබැයි ඒ ස්වාමින් වහන්සේලාම ගජබාහුට විරුද්ධව පරාක්‍රම බාහු බලයට ගේන්න මෙහෙ උනේ ඇයි? ගජබාහුගෙන් ඉටු නොවිච්ච ජාතික කාර්යයන් මොනවද? දැන් මම කියන්නේ මෙන්න මේ විචාරාත්මක ඉතිහාස අධ්‍යයනය කියන එක අනුශි නෑ අපේ වැඩපිළිවෙළවල තුල අධ්‍යාපනය තුල. අපි කරන්නේ ඔහේ ගිරවුන් වගේ කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් විසින් කරන්නේ මේ අධ්‍යයනයනේ. අධ්‍යයනය කියන්නේ ධානයෙන් එහාට ගිහපු එකක් නේ. ඒ කියන්නේ ඊට වඩා ප්‍රාථමික එකක්. ඒතර අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත අපි විසින් ආසාවෙන් ඉගෙනගත්ත දේවල් ඉගෙන ගන්න දේවල් නෙමෙයි. විභාගයක් සමත් වීම සඳහා පේපර් ක්වොලිෆිකේෂන් කියලා මතු කරපු කාරණේ. සහතික ටිකක් සඳහා ඒ සහතික අවශ්‍යයි යැපෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන මිනිසා පොළවෙන් අයින් කරලා දාන වැඩපිළිවෙලක් මේක. ඒ නිසා විද්‍යාව පිළිබඳ කතා කරොත් දැන් අපි හිස තෙල් ගන්න සකස් කරන නානු. මට කියන්නකො හිටානෙත් දෙනකොට මේ නානු බොටල් එකක් ඇවිල්ලා සුපර් මාකට්ස් වල තියෙන්න පුළුවන්. මෙන්න නානු ගෙනියන්න හිස තෙල් ගන්න නානු. මේක තමයි the world best නානු වර්ගය කියලා. මේ නානුවක් සකස් කරගන්න කොහොමද? ගත් කටට මට කියනවා නම් කියන්න පුළුවන්. දෙහි ගෙඩියක් අරගෙන විදුත් පැහිලා වැඩි ඉදුණු නැති දෙහි ගෙඩියක් අරන් උණු අලු පල්ලේ දාන්න. දැන් මේ වැඩසටහන බලන තරුණ දරුවෝ අහන කොහෙද ඊයේ උණු අලු පල්ල තියෙන්නේ? ඉතින් කියලා දීපල්ලා උණු අලු පල්ල කොහෙද තියෙන්නේ කියලා. ගෑස් ලිපුඩ තමයි තියන්නේ. ගෑස් ලිපුඩ තියන්න ඕන උණු අලු පල්ල හොයන්න. නමුත් ඒ සඳහා ලිපක් හදාගෙන මම කියන්නේ ඩෙමෝපියන්ට ඩෙමොන්ස්ට්‍රේෂන්ස් ගොඩක් කරන්න තියෙනවා. ආදර්ශන ගොඩක් කරන්න තියෙනවා. උණු අලු පල්ලේ දෙහි ගෙඩියක් දාලා ඒක කෑලි කපනකොට කුංකුමප්පු, ගෝරෝචන, නෙළුම් මල, ඊළඟට නෙළුම් කඳන්, ගොඩ නෙළුම් මල, ඊළඟට ගත්තාම සැවැන්දරාමුළු, ඊළඟට අපි කතා කරන තව මේ මොනවාද මේ ප්‍රසිද්ධම බෙහෙතක් තියෙන්නේ මේ වගේ ඖෂධ වර්ග 14ක්. ඉරිවේරිය මේ ඇතුළු ඖෂධ වර්ග 14ක්. මොනවාද මේ 14ක් එකතු කරලා පත 8 දෙකට හිඳවන්න ඕනේ ඉස්සෙල්ලා. අලුත් මුට්ටියක. ඒ හිඳවලා ඒකට තමයි නානු කල්වම් කරන්න ඕනේ. නානු සකස් කරන්නේ මිටිකිරි පොඩ්ඩක් අරගෙන ඒකට අර කරපු උණුවලු පල්ලේ දාලා පොත්ත පාට වෙනස් වෙනකන් තිබෙච්ච දෙහි ගෙඩිය කපලා දෙහි ගෙඩට මඩ දාලා කලවම් කරලා මේක නානු වගේ සකස් කරා මෙහෙම බොහොම ඇදෙන සුළු අර මොනවාද අපි අර ආස්මී හදන්න ගන්න මේ
දවල් කුරුඳු නානු තියෙන. මණ්ඩක්ක ගන්න සමහර ගෘහණියෝ දවල් කුරුඳු නැති නිසා. ඒ නානු සකස් කර ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔළුවේ ගාන්නේ පොල් තෙල් නෙමෙයි. හිස තෙල් ගානවා කියලා මේ නානු සමග මිශ්‍ර කරලා ගාන්නේ එඬරු තෙල්, මී තෙල්, තල තෙල්, පොල් තෙල් සහ අබ තෙල්. දැන් මී තෙල් හොයාගන්න මීගස් නැහැ. මීගස් නැහැ. මීගස් ටික කැප්පෙව්ව යටත් පාලන සමයේ මීගහ කපන එක නීතිගත කරා. ඒතර මං කියන්නේ මේ තෙල් වර්ග පහ කලවම් කරලා අරවත් එක්ක හදලා ඔළුවේ හිස තෙල් ගාන විදිහට ගෑවේ ඇයි? අවුරුද්දට එක දවසක් මේක 365 දවසක් මේ තෙල නානු ගන්න. ඒකල්ලත් එදාට ගිලිලා නාන්න දෙන්නේ නැහැ. ඔළුවට වක් කරලා නාන්න ඕනේ. හිස තෙල් ගාන තැන තිබ්බේ ගෙනල්ලා ඉවරලා කේක් ටිකකුයි කෙසල් ගෙඩි ටිකකුයි බනිස් මාළු පාන් රෝල්ස් කට්ලට් පැටිස් නෙමෙයි. ගුඩු පොළුයි කිතුල් හකුරුයි. කොට්ට පොළුයි කිතුල් හකුරුයි. කොට්ට පොළුයි කිතුල්. ඇයි කොට්ට පොළුයි කිතුල් හකුරුයි කන්නේ? මෙන්න මේ විද්‍යාවන් හොයාගෙන යන්න. ඒ විද්‍යාව හොයාගෙන යන්න මම හිතන්නේ මේ තරුණ පරම්පරාවට අනිවාර්යෙන් ඔබතුමා කිව්වත් වගේ උවමනාව තියෙයි. මම බොහොම උනන්දුවෙන් එතුමා කියපු දේවල් මග පෙන්වන්න ඕනේ. මග පෙන්වන්න ඕනේ. අනේ ඒක මම හිතන්නේ ඔබතුමාලගේ පරම්පරාවටම පැවරෙන වගකීමක්. මොකද ඒ පැවරීම සිදු නොවුනොතින් සමහර විට මේවා ඔබතුමන්ලගේ පරම්පරාවෙන් පසු ඒ විදිහටම නැති වෙලා යන්න ඉඩ තියෙනවා. සමහර දේවල් අපිට දැනටත් එහෙම නැති වෙලා තියෙනවා අවාසනාවට කියන්න සිද්ධ වෙන කතාව. දැන් තව දෙයක් මේ අතර වාරයේ මේ අවුරුද්දත් එක්ක බැඳිච්ච තව දෙයක් නෙමේ සමාජ සම්බන්ධතා. අපේ අම්මා අප්පච්චි එක්ක අපිට තියෙන සම්බන්ධතාවය. එතකොට අපේ ආච්චි සීයාත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය. අපි දැන් කියනවා extended family කියලා. අපේ මේ විස්තෘත පවුල එක්ක අපිට තියෙන සම්බන්ධතාව අපි පවත්ව ගන්න කරන දෙයක්. දැන් තිස්ස ජනනායක මහත්තයා අපි හරි කොටු වෙච්ච සමාජයකන ජීවත් වෙන්නේ. අපි තනියෙන් ගොඩ යන්න. අපි හම්බ කරොත් අපි කනවා කියන විදිහට හැදෙන්න උත්සාහ කරන සමාජයක අපි. එහෙව් ජාතියකට මේ විස්තෘත පවුල පැහැදිලි කරලා දෙන එක මම හිතන්නේ ටිකක් අමාරු වැඩක් වෙයි. ඔව්. විස්තෘත පවුල නැතිවීමෙන් සිද්ධ වෙලා තියෙන අවාසි දේවල් ටික හිතුවොත් එහෙම විස්තෘත පවුලේ අවශ්‍යතාවය දැනෙනවා. තරුණ දරුවන් ගත්තොත් එහෙම සමහර විට Tamanට මොන හරි ප්‍රශ්නයක් වුණාම ඇත්තටම අපි වැඩිපුර ඒක අම්මා තාත්තා එක්ක කතා කළාට වඩා ආච්චි සීයා එක්ක තමයි කතා කරේ. මොකද ඒ අය කවදාවත් අපි හරිද අපි වැරදිද කියලා විනිශ්චය කරන්න ගියේ නෑ. අපිට වෙලා තියෙන දේ ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. අනිත් අතට අම්මා තාත්තා එක්ක වගේ නෙමෙයි අම්මා තාත්තලාට වඩා වැඩ අඩුයි ඒ අයට. ඉතින් ඒ නිසා අපි වෙනුවෙන් ඒ අය පැයක් හෝ දෙකක් හෝ මිඩංගු කරන්න සූදානම්. ඒ තමයි ගෙදර හිටපු කවුන්සලර්, සයිකොලොජිකල් කවුන්සලර්. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක උපදේශකවරයා හෝ උපදේශකවරිය. දැන් යම්කිසි විදියකින් අම්මා හෝ තාත්තා හෝ අපිට මොන හරි වැරද්දකට බැන්නොත් ඒ බැන්නහම දැන් ඉන්න දරුවෝ කරන්නේ කෙලින්ම සියදිවිහානි කරගන්න බලන එකනේ. ඒ කියන්නේ ඒක කියන්න කෙනෙක් නැහැ. හැබැයි එහෙම බැන්නොත් හෝ ගැහුවොත් හෝ දඬුවමක් ලැබුණොත් අපි ඒක සමතයකට ඒ කියන්නේ ඒක සමනය කරන්නේ ආච්චි හෝ සීයා පැයක් විතර තියාගෙන ඒකේ ආදීනමය ඒ ඔක්කොම දේවල් ටික අපිට කියලා දීලා ඇත්තටම කියනවා නම් අපේ මනස සම්පූර්ණයෙන් හදන්නේ ඒ අය. නමුත් අද වෙනකොට ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන් අයින් වෙලා ගිහින් දැන් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම අපිට කවුන්සලර් කෙනෙක් ඉතින් සල්ලි දීලා තමයි ගිහිල්ලා එයාගේ සේවාව ලබා ගන්න වෙලා තියෙන්නේ. ගෙදර හිටපු කවුන්සලර් දැන් ගෙදර නැහැ. ඒ වගේම තමයි අපි මේ හුදකලා ස්වභාවය කියන එක දැන් මම මේ කියන්නේ ඔය පැණිබීම වර්ග කියන එක බොන්න හොඳයි කියලා නෙමෙයි. නමුත් ඒ පැණිබීම වල ඉස්සර තිබිච්ච ලොකු එක වෙනුවට බඩී බෝතල් ආවනේ. ඒ ආවෙත් ඔය හුදකලා කිරීමම තමයි. ඒ කියන්නේ බෙදා හදාගෙන භාවිතා කරන එක වෙනුවට තනියම භුක්ති විඳීම කියන එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට අදාළ සංස්කෘතික ස්වභාවයකුත් කියන්නේ ව්‍යාජ සංස්කෘතියකුත් ගොඩනගලා තිනවා මාධ්‍ය හරහා සහ විවිධ ක්‍රමවේද හරහා. ඉතින් ඒ නිසා මේ අපිට අර තිබිච්ච මේ දැන් තවත් දෙයක් කියන්න ඕනේ මේ විශේෂයෙන් මම හිතන්නේ මේ වැඩසටහන නරඹන අසන අයට මම මේ කියන දේ හොඳට පැහැදිලි වෙයි. මේ මම හිතන්නේ අපේ ආචාර්ය චමිල මහත්මයාත් මේක මම හිතන්නේ දැකලා ඇති. මේ අවුරුදු 2000 වසරෙන් විතර පස්සේ ඉපදිච්ච ගොඩක් දරුවෝ මේ රැට නිදාගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. ඔව්. රැට නිදියන්නේ නැහැ. පාන්දර 1 2 3 විතර වගේ වෙනකන් ඇහැරලා ඉන්නේ. ඇහැරලා නිකන් ඉන්නව නෙමෙයි මේ පොතක් බලනකො අධ්‍යයනය කරනව නෙමෙයි.
මේ ෆෝන් එකත් එක්ක ඉන්නේ. හැබැයි ඒ ෆෝන් එකෙනුත් අන්තර්ජාලය හරහා අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ අය ඉන්නේ ඒක නෙමෙයි එන්ටර්ටේන්මන්ට් වල. ඒ කියන්නේ විහිළු තහළු විනෝදාස්වාදේ හුදු විනෝදාස්වාදේ රැට නිින්ද යන්නේ නැහැ. 3ට විතර නිදාගත්තාම 12ට 10ට 11ට විතර වගේ තමයි ඇහැරෙන්නේ. මුළු සමස්ත මම මේක අද මේ වැඩසටහනේ කියනවා කියලාම තමයි හිතාගෙන ආවේ. මුළු සමස්ත මේ අවුරුදු 17 18 19 ඉන්න මේ අපේ පරම්පරාවෙන් අති විශාල පිරිසක් මෙන්න මේ විදිහට රැට ඇහැරලා ඉන්න රැට නිින්ද යන්නේ නැති රැට වීඩියෝ ගේම් ගහන දැන් මේ වීඩියෝ ගේම් කියන ඒවත් දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තිනවා මේ ගෙදර තනියම එයා හිටියට වෙන ගෙදරක ඉන්න යාළුවෙකුත් එක්කත් මේක තරගෙට මේක කරන්න පුළුවන් ෂෙයා කරගෙන කරන්න පුළුවන් ඒ තරමට තාක්ෂණය දියුණු වෙලා ඒ නිසා එයාලා රෑ 3 විතර වගේ වෙලා තමයි නිදියන්නේ රෑ 3ට විතර නිදාගත්තාම සර් උදේට නැගිට ගන්න බෑනේ අපි හැමදාම ඉරට පරාද වෙලා දැන් මේ සූර්ය අභිෂේකය කියලානේ අපි කතා කරන්නේ අපිට ඉස්සර දීලා තිබිච්ච ප්‍රධාන දේ තමයි ඉරට පරදින්න එපා කියන එක. ඒ කියන්නේ ඉර උදා වෙන්න කලින් ඔබ නැගිටින්න කියන එක. මේකට පොඩි එකතු කිරීමක් අතරමැදින් කරන්නම්. ඒ කියන්නේ බ්‍රහ්ම මුහූර්තයේ අවදි වෙන්න අවශ්‍යයි. බ්‍රහ්ම මුහූර්තයේ අවදි වෙලා බලන්න හවස පාන්දර 4:45යි 5යි කාලය අතර නැගිටලා බලන්න නිදිමත එන්නේ. අපේ යෝධයෝ දුන්දදා නිදින ඉතින් දැන් මේ ඔය කියන પરම්පරාව බ්‍රහ්ම මුහූර්තය වෙනකොට ඒ කියන්නේ 12ට 1ට විතර සමහර අය අවදි වෙන්නේ. එතකොට අර කියන අර કૃතිම ආහාර සංස්කෘතියයි මේ ඊට පස්සේ මේ ෆෝන් එක හරහා මේ තියෙන වීඩියෝ ගේම් අනම්මනම් ඒ ටිකයි ඊට පස්සේ ඔය කියන විදිහට නිදිමැරීමයි පහුවදා දවසේ භාගයක් විතර නිදා ගැනීමයි එකතු වුණොතින් එහෙම මේ අනාගත પરම්පරාව අපේ රටේ අනාගත પરම්පරාවට මොකක් වෙයිද මම හිතන්නේ මේක අහගෙන ඉන්න දෙමව්පියන්ට මේ අත්දැකීම තියෙනවා මේකෙන් අපි මේ තරුණ પરම්පරාව අනිවාර්යයෙන්ම ගලව ගන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න ඕනි අන්නේ ඒ අර ඔබ කිව්ව විදිහට අර මේ විස්තෘතව තිබිච්ච පෞල් පරිසරය තුල ආච්චිලා සීයලා මාමලා බාප්පලාගෙන් තිබුණු එන්ටර්ටේන්මන්ට් එක දැන් අපි හොයාගන්නේ ෆෝන් එකේ. ඒක කරන්න ගිහලා දැන් මේ එතනින් ගලව ගන්න ඔබතුමා කොහොනේ ගලව ගන්න ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ කියලා. දැන් මම ඒ බාර දුර වැඩෙත් ඔබතුමාටම බාර දෙන්න තමයි මේ යන්නේ. යෝජනා කරන්න කියලා. මොකද මේ අම්මලා තාත්තලා ඇවිල්ලා දරුවන්ට කිව්වට දැන් නිදාගත්තා නම් හරි නේද? දැන් ඔය ගේම් ගැහුවා ඇති නේද? හෙට උදේට නැගිටින්න ඕනේ නේද? පාඩම් කරන්න නැද්ද? මේවා මේ ජනප්‍රිය වාක්‍යනේ දෙමව්පියන්ගෙන් දරුවන්ට අහන්න ලැබෙන. ඒතර ඒවා ගණන් ගන්නෙ නෑ. ඒව ඇත්තට අදාළ නැති කතන්දර බවට පත් වෙලා තියෙනවා. ඒක කරගන්න පුළුවන් නිර්මාණශීලී ක්‍රමයක් නැද්ද තිස්සස? ඔක ඇත්තටම දරුවන්ට ස්වභාව ධර්මය රස විඳින්න ඉගෙනුවා නම් හරි. හිතන්නකෝ උදේ පාන්දර නැගිට්ටාම පස්සේ ස්වභාව ධර්මයේ කොයි තරම් රස විඳින්න දේවල් තියෙනවද කියලා. අඩුතර මේ උදේට ඇවිදින්න යනවා. ඔව් කියන්නේ උදේට ඇවිදින්න යන එක. ගහකොළ වලට පත්‍ර වලට පිණි වැටිලා තියෙන එක. සූර්යාලෝකයේ අර ගස් අතරින් එන එක. එතකොට කුරුල්ලන්ගේ ශබ්ද, කුරුල්ලන්ගේ වර්ග, උදෑසන එන කුරුල්ලෝ. ඒ කියන්නේ මම නම් හිතන්නේ පුදුමාකාර දේවල් ටිකක් මේ ඒ කියන්නේ මෙහෙමයි. සතුට ලබා ගැනීම කියන එකේ වැරද්දක් නැහැ. සතුට ලබා ගැනීම සඳහා අර මේ වීඩියෝ ගේම් එකක ඉතින් අරගෙන කොච්චර හරි පස්සට වෙඩි දිනවා අර තව එකක පිටිපස්සට වෙඩි දිනවා ඉතින් ඒ කියන්නේ ඒ දරුවාට මං හිතන්නේ ඒකෙන් බැහැර ඇවිල්ලා මේ තවත් සතුට ලබා ගන්න පුළුවන් Tamanට හානි කර නොවන ඒ කියන්නේ මේ ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් අර ඒකට යම්කිසි පුරුදු කිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අර උදේ දෙමාපියොත් නැගිටලා කොහොම හරි දරුවන්ට නිමාඩු දවසකවත් මේ ගෙවත්තට එන කුරුල්ලෝ ටිකවත් අඩු ගානේ. මේ මොකද්ද බිත්තර දාන්නේ කොයි කාලෙද ගෑනු සතාද පිරිමි සතාද කියලාවත් අඳුර ගැනීමේ මේ හැකියාවක් නැහැ. ඉස්සර අපේ පැරණන්ට කොයි තරම් එහෙම දැනුමක් තිබුණාද? දැන් හිතන්න කුප්පමේනිය පැලයක් අඳුර ගන්න පුළුවන්ද කියලා දරුවෙකුට? කුප්පමේනිය කියපුවම මේ කුමාරපයක් කිව්වා කියලා hina වෙනවා. ඒ අන්නේ ඒ කියන්නේ දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඒකෙදි දෙමාපිය ඕඩර් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. දෙමාපියොත් මෙයාලව එකතු කරගෙන ඒ වැඩවල යෙදෙන්න ඕනි. අන්න එතකොට ටික ඒගොල්ලෝ ඒක ඇතුලේ තියෙන සතුටත් අඳුර ගන්නවා. ඉතින් ඒ වගේ තව ගොඩක් වැඩපිළිවෙළවල් ගොඩාක් අපි සාකච්ඡා කරලා හොයාගන්න ඕනි. එහෙම නොකළොත් නම් මේ දරුවන්ගේ අනාගතේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ මේ සෞඛ්‍ය තත්ත්වයත් හොඳටම දුර්වල වෙයි.
ඒක පිළිබඳ මේ වෙනකොට සෑහෙන පර්යේෂණත් ලෝක මට්ටමින් සිදු වෙමිනුත් පවතිනවා. දැන් අනිත් කාරණාව තමයි මේ මම පොඩි එකතු කිරීමක් කරන්නේ. අර පොඩි කාලෙදි දරුවා අතේ ඉන්න කාලෙදි කෑම ටික කවා ගන්න ඕන නාම, සද්ද නැතුව තියා ගන්න ඕන නාම ෆෝන් එක අතර දුන්නායින් පස්සේ කාලෙක ඉතින් ඒ දරුවා ඒකට හුරු වෙන එක ගැන දෙමව්පියන්ටත් චෝදනා කරන්න බැහැ දරුවන්ට. අන්න ඒ නිසා මුල ඉඳන්ම තිසස කිව්වත් වගේ අර දරුවාව තමන් එක්ක තියාගෙන ඒකට හුරු කරගන්නවා ඇර අපිට මෙතනින් ගැලවෙන්නට මගක් පේන්නේ නැතිවාමයි කියලා තමයි අවසානයේදී කියන්නට සිද්ධ වෙන්නේ. තව දෙයක් අහන්න හිතුණා මට. දැන් අපි කාන්තාව ගැන ටිකක් අතරමැද කතා කරානේ. අපේ මේ පිරිමි පාර්ශවය ගැන. මේක අවුරුද්ද යොදා ගන්නවානේ ආචාර්යතුමා වෙන දේවල් වලට. දැන් නොනගතය කියන්නෙත් පාටි දාන වෙලාවක්. අවුරුද්දෙන් පස්සේ වෙලාව අද රෑ කියන්නෙත් සමහර විට පාටි දාන වෙලාවක්. දැන් 13 නිවාඩු නිසා 12 රෑ කියන්නෙත් පාටි දාන දවසක්. අවුරුද්දට shopping යන්න කලින් 9 වෙනිදා රෑ කියන්නෙත් පොඩි පාටියක් දාන දවසක්. දැන් මේක නිසා අපේ පුරුෂ පක්ෂයට අපේ මේ හයිය හත්තිය තිබ්බ අපේ පිරිමි පාර්ශවයට සිද්ධ වෙච්ච අගතිය ඇස් පන අපිට සිද්ධ වෙච්ච අගතිය කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? ඒක ගැන මගේ තියෙන බොහොම කටුක විග්‍රහයක්. දැන් අපේ සමාජයේ මම දකින විදිහට මේ තිස්සසර් පිරිමි කියන අය උණ්ඩුක පුච්ච බවට පත් වෙමින් ඉන්නේ. අවශිෂ්ට වෙමින් යන අවශිෂ්ට වෙමින් යනවා. ඉතින් පිරිමි අඩුයි ටිකක් දැන්. පිරිමි වගේ හිටියට පිරිමි නෙමෙයි හුඟක් අය කියන්නේ. එයාගේ යම් අඩුපාඩු තියෙන බව අපිට පේනවා. ගමන් විලාස දැක්කහමත් ඒව නිකන් එහෙම නෑ. ඇඳුම් පැළඳුම් දැක්කහමත් ඉතින් සමහර කොණ්ඩ රැවුල් දැක්කහමත් අපි කොණ්ඩ රැවුල් ඇහුවාම අර අතීත මොකද්ද හැඩයක් එනවා කියලා. ඒකට එහෙම එකක් නෑ. ඒක නිකන් ප්‍රශ්න තියෙනවා. දැන් ඔබතුමිය ඊටාම වැදගත් දෙයක් ඇහුවේ. දැන් අපේ සිංහල අවුරුද්ද නැත්නම් මේ සැනකෙලිය මලකෙලියක් කරන කාරණා දෙක තුනක් තියෙනවානේ. මලකෙලියක් කියන්නේ මේ අවාසනාවන්ත දෙයක් නේ. අසුබ දෙයක් නේ. සැනකෙලි මලකෙලි කරන්න භාවිතා වෙන දෙකක් තමයි ඔය කියන සෙට් පිලි. නැත්නම් අපි කියන්නේ මේ පාටි දාන. පාටි කියන වචනය ඇතුලේ හංගලා තියෙනවානේ මහා කැල දේවල් ටික. පාටිය කියන වචනේ දැම්මහම පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. මේ පාටි වල කෙරවලක්නේ Facebook පාටි. ඒක තාම බරපතල තත්ත්වයක් නේ. ඒ පාටි කියලා පොඩියට පටන් ගත්ත දේ ඒක නිකන් අන්තර්ජාලයත් එක්කත් කලවම් වෙලා වෙනත් මේ සමාජයේ තියෙන කාලකන්ණි අවාසනාවන්ත සිද්ධි ගණනාවක් එකත් එකතු වෙලා එහෙම කියලා දෙනවා. දැන් ඔය ගිනිකෙලි සහ ඔබතුමිය දැන් සඳහන් කරපු මේ මත්කෙලි කතාන්තරය බලන්න මේ අපේ සංස්කෘතික උළෙල නැති කරන මේ දෙකම අපේ දේවල් නෙමෙයි. මත් වතුර කියන කාරණේ, මත්පැන් කියන කාරණේ, මත්ද්‍රව්‍ය කියන එක අපේ නිෂ්පාදනයක් නෙමෙයි. මම කියන්නේ අපේ ගස් වලින් ගත්ත කිතුල් රා ටිකක් පොල් රා ටිකක් බීපු මිනිස්සු හිටියා. ඒක බිව්වහම මත්තුනේත් නැහැ. ඒකෙන් ආපු විටමින් ප්‍රමාණය ඊට වඩා අතිශයින් වැඩි. මම ඒ සඳහා මේ උනන්දු කරනව නෙමෙයි. හැබැයි දැන් මේ ආපු මත් වතුර සම්ප්‍රදාය නැත්තම් දැන් හැබැයි මෙහෙමයි අපි ඊටාම පුදුම සහගත විශ්මයජනක ක්‍රම පාවිච්චි කරනවා අපේ පාලකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කරන්න. මොකද අවුරුද්ද දවස් දෙකේ බාර වහලා තියෙන්නේ. පොය දවසට පොය දවසට කලින් දවසේ නෝටිස් එකකුත් දානවා බාරේ. හෙට වසායත කියලා. හෙට වසායත කියලා. ඒ කියන්නේ අද ගනිල්ලා කියන කාරණය කියන කතන්දරත් ඒ වගේ විශ්මයජනක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටක් අපේ රට. ඒ නිසා මේ ඒවා ගැන බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ සංස්කෘතියට අපිව ඇබ්බැහි කරේ කවුද? කොයි කාලෙද මෙහෙම දෙයක් උනේ? මොකක්ද මේකට හේතුව? දැන් ඕනම නරක දෙයක් සමාජයේ තියෙන්න පුළුවන්. ඒව අපි වැළඳ ගන්න මොකටද කියන ප්‍රශ්නේ කාට හරි අහන්න පුළුවන්. හැබැයි මෙතනට අපේ සමාජයේ තල්ලු කරලා ඒවට යම් වටිනාකම් පවරලා පන්තික වටිනාකම් දැන් මෙතුමා ඉස්සෙල්ලා සාකච්ඡා කරමින් හිටියේ මේ අන්තර්ජාලය සහ ෆෝන් භාවිතය පිළිබඳ කතාන්තරය. දැන් ෆෝන් එක භාවිතා කරනවා කියන එක ඇත්තටම බොරුවට ඩේටා නැතුව හරි ෆෝන් එකක් දිහා මේ ෆෝන් එකක් මෙහෙම මේ කර ඉන්න එපා පොදු සමාජයේ ඉස්සරහා තරුණ දරුවෙක්. නැත්තම් එයාට ඒ සමාජයේ පැවැත්මක් නැහැනේ. මම කියන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මම අන්තර්ජාලයේ ඉන්න මමත් මෙහෙම ඉන්න මටත් මේ දේවල් තියෙන මගේ ප්‍රොෆයිල් එක මෙහෙමයි කියලා එයා එක මට්ටම් තියෙන. ඒතකොට තමයි පැවැත්ම තහවුරු වෙන්නේ. මත්ද්‍රව්‍ය පිටිපස්සෙත් ආව පන්තික අදහසක්. කියන්නේ තමන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ පන්ති සලකුණක් මත්ද්‍රව්‍ය වර්ගයක් පාවිච්චි කරන එක. එහෙම සෙට් වෙන්නේ නැත්නම් ඒ මිනිස්සයා කොන් වෙච්ච මිනිස්සෙක්. නමුත් සමාජයේ ඇති වෙලා තියෙන දුබලතා ප්‍රමාණය අපේ රටේ ජාතික ආදායමෙන් මත්පැන් වලින් ලැබෙන දායකත්වය සහ මත්ද්‍රව්‍ය නිසා ලෙඩ වෙන මිනිස්සුන්ට ප්‍රතිකාර සඳහා වියදම් වෙන වැය ශීර්ෂය අරගෙන බැලුවොත් බිලියන 69ක පරතරයක් තියෙනවා. ඒක ලංකාවේ තියෙන මේ මත්ද්‍රව්‍ය ටික නවත්තලා දැම්මොතින් අර ලාභයි බිලියන 213ක් වාර්ෂිකව වියදම් වෙනවා මේ අයට ප්‍රතිකාර කිරීම සඳහා. ඉතින්
ඒ වගේ දේවල් අපේ සමාජයට ඔබ්බලා තියෙන්නේ මොකටවත් නෙමෙයි අර අපි කතා කරපු අපි ආසාවෙන් ආදරෙන් කතා කරන අර මහා විශාල හෙළ සංස්කෘතියේ හිටපු මහා දැවැන්ත මිනිස්සුන්ගේ තිබිච්ච දැවැන්ත ස්වභාවය නැති කරලා දාලා ලෙඩුන් පිරිසක් බවට මානසික ලෙඩුන් පිරිසක් බවට පත් කරන්න සහ සමාජයේ ප්‍රශ්න නිර්මාණය කරන්න. දැන් මීට කලින් මේ මණ්ඩපයේ සාකච්ඡා කරමින් හිටපු අන්තර්ජාලය පිළිබඳ කතාන්තරය දරුවෝ ෆෝන් එකත් එක්ක නිදි වර්ජිතව මධ්‍යම රාත්‍රියේ පහුවෙලා පැය දෙක තුනක් යනකම් මධ්‍යම රාත්‍රියේ ඩේටා ලාභ ඒක අදාළ කරන තත්ත්ව හදලා තියෙන්නේ. මෙතන තියෙන මූලික ආර්ථික විද්‍යාව. ඩේටා ලාභය වෙලා සමහරවිට ඕෆ් පීක් පීක් කියලා කතන්දර හදාගෙන ඒ වෙලාවට නොමිනේට් ඩේටා තියෙනවා. ඒක ප්‍රොමෝෂන් පැකේජස් තියෙනවා. දුන්නාන් පස්සේ රැලි නිකන් ඇහැරිලා ඉන්නොනේ ඒ වෙලාවට තමයි මේක ප්‍රශ්නකින් තොරව කාර්යාල නැහැ කියන්නේ ප්‍රධාන අන්තර්ජාලයේ දෙනට බෑන්ඩ්විඩ්ත් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා බෑක්බෝන් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේවායේ අඩු ප්‍රමාණයක් සංසාර වෙනකොට ඕන තරම් ප්‍රමාණයකට හැසිරෙන්න පුළුවන් ඊළඟට තමන්ගේ මිත්‍රයෝ ඉන්නේ විදේශවල ඇමරිකාවට එළි වෙනකොට අපිට රැ වෙලා හැබැයි ඇමරිකාවේ කට්ටිය හැරෙනකන් අපේ අය නිදි මරන්න ඕනේ මැරෙන්න જાතිය කියලා කවුරුත් කල්පනා කරන්නේ නැහැ ඒ ඇස්සේ වෛද්‍යවරු උදේ ඉඳන් හැන්දෑව වෙනකන් රූපවාහිනී නාලිකාවල් වල වෙනත් ස්ථානවල කතා බහ කරලා කියනවා අධික ලෙස නිදි වර්ජිතව සිටීම දියවැඩියාවට කාරණයක් කියලා. ලංකාවේ පාසල් සිසුන්ගෙන් 31%ක් පළමු මට්ටමේ දියවැඩියා. 6%ක් දෙවෙනි මට්ටමේ දියවැඩියා. අපව වරවන්න බෑ, රිවර්ස් කරන්න බෑ. ඒතකොට අපිට පාංශකූලිය දෙන්න ඕන પરම්පරාව අපිට ඉස්සෙල්ලා මැරෙනවා. ඒතකොට මේ දේවල් අපිට හරි ලේසි ෆෝන් එකටයි ළමයටයි චෝදනා කරනවා. ඔබතුමී කිව්වා නලවද්දී ෆෝන් එක අතර දීපු නැලවිලි ගියේ නෑනේ. එහෙම එකක් නෑනේ. එහෙම තත්ත්වයක් අතර ඒක ප්‍රධාන සාධකයක්. තව කතාන්තරයක් තියෙනවා. දැන් අපි විද්‍යාවෙන් පරතරයට ගියා අරේ මෙහෙ කියලා කිව්වට සාමාන්‍ය සෙන්කෝපයක් වෙච්ච වාතකෝපයක ලක්ෂණක් තියෙනවා. කොරෝනාවට තාම ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන් වුණාද ඔය විද්‍යාවෙන් හදට ගියපු જાතින්ට? තාම බෑ. හැබැයි ඒගොල්ලන්ට හොයාගන්න බැරි නිසා, ඒගොල්ලන්ගේ අභිමානය බිඳින නිසා, ඒගොල්ලන්ට හීනමානයක් තියෙන නිසා දේශී අපේ රටේ අඩුම ප්‍රතිකාර 13ක් හොයාගෙන අදාළ කවුන්සිල් වලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට අනුමැතියක් ලැබෙන්නේ නැහැ. අපි මේ ජාතික වශයෙන් තියෙන අපේ දැනුම් පද්ධතිය අපේ විද්‍යාව උඩට ගන්න අපි මෙහි කතා කරනවා. කෙස් පැලෙන තර්ක කියනවා. නමුත් මේක සාමාන්‍ය සෙන්කෝපයක්. ඒතර මේ සාමාන්‍ය සෙන්කෝපය අපිට අපි ඔරොත්තු දෙනවා මේකට. මේකට ලෝකයේ පළවෙනි වසංගතය ඇති වුණේ අවුරුදු 5000කට ක්‍රිස්තුපූර්ව 5000 දී චීනේ. හැබැයි වුහාන් ප්‍රාන්තේ නෙමෙයි චීනේ. ඒ වසංගතේ ඊට පස්සේ ආවිලා ක්‍රිස්තුපූර්ව 1436 ඇති වෙන්නේ ඉතාලියේ. ඊට පස්සේ ඔය බලන්නකො දැන් කොරෝනාව ගමන් කරපු විදිය. මේවට යම් යම් හේතුන් නැති මං කියන්නේ ඒව නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. හැබැයි අපේ මහා වංශයේවත් වෙනත් වංශ ග්‍රන්ථයකවත් දුර්භික්ෂ තිබිලා තියෙනවා. හැබැයි වසංගත පිළිබඳ සාක්ෂි නැහැ. ජනකතාවලත් වසංගත පිළිබඳ මහා සාක්ෂි නැහැ. ඒතර ඒ වසංගත වලට ඔරොත්තු දෙන වෛරස් වලට ප්‍රතිශක්තිය කියන එක අපේ ඇඟවල වල ඝර්මකලාපීය රටවල් හැටියට අපි ට්‍රොපිකල් අපේ ඇඟවල තිබුණා. අපේ ආහාර රටාවේ තිබුණා. ඒතර ඒවා නැතුව දැන් ඒවා ඒ සියල්ල විනාශ වෙනකොට අඩු වැඩි වශයෙන් අපි ඒ වෛරස් වලට මේ මොනවද කියන්නේ ගොදුරු වෙන දුර්වල જાතියක් බවට පත් වෙනවා. ඒතර જાතියක් දුර්වල කරන්න එපා. මානයක් අන්තර ගියාම තියෙන ගල් තලාන්දයක් සාමාන්‍යයෙන් අඩි 40ක් විතර දිගයි. අපි තුන් දෙනාම අත්අල්ල ගත්තත් එක ගල් තලාන්දයක් බදන්න බෑ. හැබැයි තලාන්ද ගාන්න ඉද්ද ගැහුවා වගේ හරි ලස්සනට යතු ගෑවා වගේ ඉරුවේ කවුද? ඒ දවස්වල ඩයමන්ඩ් කටර්ස් නැහැ. ඒ දවස්වල යන්ත්‍ර තිබුණේ නැහැ. මේ බාහුබලය තිබුණේ. ඒ බාහු ශක්තිය තිබුණේ. ඒකට බල උපයුක්ත වෙච්ච ආහාර රටාවක. අර සර් මේ කතාව කියද්දී අර අපේ හුඟක් ශිෂ්‍යෝ අර ඉන්නෝනේ ෆැන්ටසි වල. රාවණ ෆැන්ටසි ඉන්න සූර්ය වංශික ෆැන්ටසි ඉන්න Facebook එකේ දාලා තියෙන සූර්ය වංශය මම. හැබැයි ඉර බහින්න අපරභාගය වෙනකම් මූ නිදි. සූර්ය වංශය ආරම්භෙන්න බෑ නැගිටින්න බෑ සූර්ය වංශය සූර්යයට කලින්. නැගිටින්නේ නැහැ. ඒ නිසා මේකට ප්‍රධාන හේතුව තමයි අනුශී අපේ සමාජයේ මේ මම මේ දරුවන්ට අහිංසක දරුවන්ට මම කියන්නේ මේගොල්ලෝ වින්දිටියෝ වික්ටිම්ස්ලා. දොස් කියන්නේ මෙවුන්ගේ මහයුන්ට. ඇයි? හොඳට මතක තියාගන්න නාගරීකරණය කියන විපරීත සමාජ ක්‍රමවේදය පවතින પરම්පරා 3යි නැත්නම් උපරිම 4යි. දැන් නාගරීකරණයට ඇවිල්ලා ඔද්දල් වෙච්ච අය එක්ක තමන්ගේ නාගරික දේපල විකුණලා යන්න වෙනත් ඊට වඩා දියුණු නගර විදේශයන්හි හොයමින් ඉන්නවා. එහෙම නැත්නම් ඒව අතහැර දාලා යන්න ගම්වල ඉඩකඩම් හොයනවා. මේ යථාර්ථය මම මගේ පරිශ්‍රණ ජීවිතේ මම අත්විඳලා තියෙනවා. ගමට යන්න වෙනවා. ආච්චිලා සීලා ගෙදරට දරුවෝ ගිහින් දාන. අන්න ඔබතුමා කිව්ව විස්තෘත පවුල් නැති ආච්චි සීයයි ගමේ තියලා එවුන්ට මසුමාන්ට සැරයක් ගිහලා හාල් පොල් ටික ගිහලා දෙන්න දූල පුතාලා තමන්ගේ දරු දරුවන් කියන්නේ මුඩුබුරු මිඩියන පිරියන් ආපහු ගමට හරිනවා. අම්මයි තාත්තයි ගාව ටික දවසක් හිටපුවාවේ. එතකොට මේගොල්ලෝ හරියයි. මෙහෙ ඇවිල්ලා වෙනස් වෙලා විනාශ වෙච්ච අහිංසක දරුවන් ගිහිල්ලා ආපහු දානවා අර කවුන්සලර්ස්ලා ගාවට. ගොඩ ගන්න බෑ ලෙඩේ උග්‍රයි උත්සන්නයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි බෙහෙත් තියෙන නමුත් ලෙඩේ උග්‍රයි උත්සන්නයි. ඉතින් වෙලා තියෙන්නේ විස්තෘත පවුලට ගැහුවේ කවුද? බටහිර සංස්කෘතිය. ඒ බටහිර සංස්කෘතිය අපි මත එබ්බෙව්වේ කවුද? ඒක ඔබ්බන්න ඉඩ දීලා දැන් මෙතන ගේට්ටුවක් තියෙනවා. කඩුල්ලක් තියෙනවා. කඩුල්ලෙන් ඕන හරකෙකුට වල් සතෙකුට එන්න නම් අපි වැටවල් ගහන්න ඕනේ.
මේ රට සුවිශේෂී රටක් නේ. මේ රටේ තියෙන සංස්කෘතිය කියන්නේ එක බෆර් එකක්. සංස්කෘතිය කියන්නේ එක පරිවාරයක්. අපේ හංගේ හැම තියෙන්නේ නිකන් මේ ලස්සනට පාට කරගන්න විතරක් නෙමෙයි. මේ හැම කියන එක තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම විස බීජ සහ උෂ්ණත්වය සීතලෙන් අපිව ආරක්ෂා කරන්න. ඒතර මේ ආරක්ෂාව ලබා ගන්න තමයි රටේ සංස්කෘතිය. මේ සංස්කෘතිය පෝෂණය කරන්න ඕන. ඊළඟ දිනපංජරය කියනවනේ. සද්ධම්ම පාකාර පරික්කිතෝස්මි. සද්ධර්මයයි ලොකුම ප්‍රාකාරය. වෙන ප්‍රාකාර ගහලා තාප්ප වලට උඩින් CCTV හයි කියලා වැඩක් නැහැ. ආධ්‍යාත්මය ශක්තිමත් කරගන්න. ඒතර ඒ වැඩපිළිවෙල ඉවරයි. විස්තෘත පවුල හදාගෙන අපේ ඉස්සර කතාවක් තිබුණා ගයක් හදනකොට අලුත් නව යුවලක් කැදල්ලක් තනනවා කියලා. දැන් මුන් කැදලි කියලා හැදුවේ කැදලි නෙමෙයි කූඩු. ඒ කූඩු වල දවස් 3ක් විතර යනකොට ඉන්න බෑනේ. දැන් ඉස්කෝලේ නිවාඩු දිනවල ළමයි ඒ කියාගෙන කෑ ගහලා ගෙවල් වලට දුවගෙන ආපු ළමයි කොරෝනාවට දින නියමකින් තොරව පාසල් වැහුවාම 3 දවසක් යනකොට ගෙදර ඉන්න බෑ කියලා කෑ ගහනවා. හැබැයි ගමේ ගෙදර ඉන්න දරුවෝ 3 දවසක් නෙමෙයි සදාකාලිකව පාසල් වැහුවොත් කෑ ගහන්නේ නෑ. ගෙයින් කුඹුරට කුඹුරෙන් වැවට වැවෙන් දොලට දොලින් ලියද්දට බඩවැටියට ඕවිටට පිල්ලෑවට යන්න ඕනෑ තරම් තැන් තියෙනවා. ගිහිල්ලා අත්දැකීම් සම්භාරයක් එක්ක හැදෙනවා. ඒ උන්ට ගහන්න බෑ. අවාසනාවට වෙලා තියෙන රට කරන තැනට එවුන් එන්නේ නෑ. බත් කන එවුන් රට කරන තැන නෑ. ඒක ඔබතුමාගෙන් ලැබිච්ච අවසාන පිළිතුර වෙන්න පුළුවන්. නමුත් අපි මේ අවසාන විනාඩි කිහිපයට එමින් ඉන්න නිසා තිස්ස ජනනායක මහත්තයා අපිට සමහර විට බොහෝ දෙනා කියයි මේ අවුරුද්ද දවසේ අලුත් අවුරුද්දක් එළඹෙන දවසේ අපි කතා කරපු මාතෘකාවන් එකිනෙකට වෙනස්. අපි මේවා අවුරුද්දට ගලපගත්තේ අපි කන බොන විදිහ, අපි හැසිරෙන විදිය, අපි අපේ සමාජ සම්බන්ධතා පවත්ව ගන්න විදිය. මේවා ඔක්කොන්ටම මේවා ගැලපෙන නිසා. ඔබ අවසානයේ වෙනකන් අපි වහගෙන හිටියා නම් ඔබට තේරුම් යන්නට ඇති. අපි කරන හැම දෙයකම අපිට කරන්නට කියු හැම දෙයකම තේරුමක් තිබුණු බව. තේරුමක් නැතුව වැඩ කරපු જાතියක් නෙවෙයි අපි. හැබැයි දැන් අපි කරන බොහෝ දේවල් වලට අපි කරන්න පෙළඹෙන බොහෝ දේවල් වලට තේරුම හොයන්න තව වෙනම කමිටුපත් කරන්න සිද්ධ වෙනවා. අපි අලුතෙන් හිතන්න පොළඹවන්න අවශ්‍යයි අපේ මේ ඊළඟ පරම්පරාව. ජය මගත් එක්ක රැඳෙන මේ පරම්පරාව. ඕන් වෙනුවෙන් අපි අලුත් අවුරුද්දට මීළඟ දින 365 වෙනුවෙන් කොහොමද අලුත් ආරම්භයක් ගන්න කියා දෙන්නේ? මුලින්ම ඇත්තටම මම ආපහු යෝජනා කරන්නේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට මේ වගේ දේවල් හොඳ ආරම්භයක් විදිහට යොදාගෙන ඇත්තටම මේ පැරණි සාම්ප්‍රදාය තුල තියෙන දේවල් සහ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ඒගොල්ලන්ගේ මානසික සංවර්ධනය ඒවා පිළිබඳ තියෙන දේවල් හොයාගන්න දරුවෝ ඇත්තටම දැන් අපි හිතමුකෝ විශ්වවිද්‍යාලවල ඉන්න දරුවෝ වුණත් විද්‍යාව හදාරන අය වුණත් ඒගොල්ලන්ට පුළුවන් යම්කිසි ආකාරයකට මේ අපේ තියෙන මේ දේශීය සංස්කෘතික අනන්‍යතාවයන් තුල තියෙන විද්‍යාත්මක පසුබිම කියන එක ගැන හොයන්න පුළුවන්. හොයලා ඒගොල්ලන්ගේ නංගිලා මල්ලිලාට ඒක ජනගත කරන්න පුළුවන්. මොකද දැන් කොහොම වුණත් දැන් තියෙන පරම්පරාවේ ස්වභාවයක් තියෙනවා මේ හේතුව කියන්නේ නැතුව මෙන්න මේක හින්දායි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ නැතුව යමක් කිව්වට ඒ අය පිළිගන්නේ නැහැ. ඒකේ වැරද්දකුත් නැහැ. එතකොට අපි මේවය හේතුත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ ඒක ගොඩාක් වෙලාවට ඒ අය පිළිගන්නේ. ඉතින් ඒක නිසා වැඩේ වෙලා තියෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වලත් පර්යේෂණ කටයුතු කෙරෙන්නේ අපේ රටට උවමනා විදිහට නෙමෙයි. ඒකයි අත්‍තරම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කෙරෙන පරීක්ෂණ කටයුතු වලට කරන මූල්‍ය ආධාර ලැබෙන්නේ අපේ දේවල් හොයනවට බලනවට ඒවයි තියෙන විද්‍යාත්මක පසුබිම හොයනවට නෙමෙයි. දැන් උදාහරණයක් අපේ දේවල් වල නරක පැත්ත හොයනවට හම්බ වෙනවා. උදව් කරන්න පුළුවන්. ඔව්. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි අති විශාල වශයෙන් කෘමිනාශක, දිලීරනාශක, වල්නාශක ලංකාවට ගෙන්නනවනේ. ඒවට පහුගිය කාලේ යම් සීමා දැම්මා. ඒ සීමා දැම්මට සමහර ගොවි මහත්තුරු දැන් උදාහරණයක් ග්ලයිෆොසෙට් කියන එක ගත්තොත් සමහර ගොවි මහත්තුරු කියන ග්ලයිෆොසෙට් තහනම් කරපුවාම එකෙන් උනේ ඒකේ ගාන වැඩි වෙච්ච එක විතරයි කියලා. එතකොට දැන් අපි ඕක තහනම් කරන අතරේ අපිට බැයිද අපේ කෘෂිකර්මය හදාරන අය ඉන්නවා, පර්යේෂණ කරන අය ඉන්නවා, PhD MPhil ඒ වගේ කරන අය ඉන්නවා. ඒතර පුළුවන් අපිට අපේ ඉස්සර තිබුණා කෙම් ක්‍රම. ඒතකොට කෙම් ක්‍රම කියනකොටම අපි හිතන්නේ ඒක හරි මෝඩයි කියලා. හැබැයි ගොඩේ වැඩක් කියලා. සමහර විට ඒව ඇතුලේ අපිට අහුවෙච්චි නැති යම්කිසි වූ විද්‍යාත්මක පසුබිමක් තියෙන්න පුළුවන්. අර සමහර වෙලාවට මේ සමහර බහුජාතික සමාගම් විසින් අපේ ඔළුවේ අර තිබිච්ච
ඒවට සම්පූර්ණයෙන්ම මේ කිසිම තේරුමක් නෑ කියලා ඊළඟ පරම්පරාවට දෙන්න ඕනි විදිහේ වැඩපිළිවෙල හදලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ කෙම් ක්‍රම තිබුණානේ. ඒතකොට මේ ලංකාවේ තිබිච්ච කෙම් ක්‍රම වෙනුවට රසායනික ද්‍රව්‍ය තමයි කෙම් ක්‍රමය කියලා විදිහට ඔයත්තු ගන්නන්න මේ ගිනිච්චා. ඒ කියන්නේ ඒවට අදාළ ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් නිර්මාණය කරලා ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි එක පැත්තකින් දකින්න ඕනේ මේ මහා විෂ කන්දක් අපේ පොළොවට ගෙනත් දාන්නේ. ඒ වුණාට මේ පෙන්වන්නේ අපිට එහෙම නෙමෙයි. ගොවියට මේ බහුජාතික සමාගම් මේ අය හරීම හිතමිතුරු කෙනෙක්. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මේ කරන්නේ කියලා. ඒක ජනගත කරනු ලැබුවා. ඉතින් ඒකෙදි අපිට හරි අමාරුයි මේක ඇතුලේ උඩුගම් බලා පිහිනන්න. නමුත් ඒක කවුරුන් හෝ කළ යුතු වෙනවා. එතකොට ඒ නිසා මම හිතන්නේ අපේ මේ දැන් මේවා පිළිබඳ දන්න පරම්පරාව විශේෂයෙන් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ විද්‍යාව ඉගෙන ගන්න අය අපි මේ දේශීය සංස්කෘතිය සහ අපේ දේශීය ආහාර තාක්ෂණය ඒ වාගේ පිළිබඳව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යෝ අපි හිතමුකෝ ඒ අය දැන් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඒගොල්ලෝ චුට්ටක් ඉගෙන ගන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා Tamanට දැන් මේ තියෙන දැන් ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාවේ සමන්ගේ සම්පූර්ණ ශරීරය පිළිබඳව ඉගෙන ගන්නවානේ. ඒ ඉගෙන ගත්ත එක්කෙනාට පුළුවන් නම් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳවත් පොඩ්ඩක් ඉගෙනගෙන ඒක මිනිසුන්ට ඉදිරිපත් කරන්න මෙහෙම දෙයක් මේක ඇතුලේ තියෙනවා කියලා ඒගොල්ලෝ අතේ තියෙන ලොකු වගකීමක් අනාගත පරම්පරාවට අපේ දේ තුල හැංගිලා තියෙන විද්‍යාව මොකද්ද කියලා පැහැදිලි කරන්න. එහෙම කළොත් සමහර වෙලාවට අපේ ඊළඟ පරම්පරාවට මේ දැනුම් පද්ධතිය ගෙනියන්න පුළුවන් වෙයි. ගත වී ගිය දින 365ට වඩා එළඹෙන දින 365 සුබ වේවි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එය එසේම වන්නට තමයි අපි අද මේ හෝරා දෙක කාලය පුරාවට සාකච්ඡාව කරේ. ආචාර්ය ශමින ලියනගේ මහතා ආයුබෝ වේවා බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. ඒත් එක්කමයි තිස්ස ජනනායක මහතා ආයුබෝ වේවා ඔබතුමන්ටත් බොහොමත්ම ස්තුතියි. අපි කතා බහ කරපු බොහෝ දේවල් වල ඇත්තටම තිබුණේ අර්ථයක් ඔබට ලබා ගන්නට දෙයක්. අපි විශ්වාස කරනවා අපි නියැලී ඉන්න ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ කරන දේ හෙට පටන් ඔබ රැකිරක්ෂා සඳහා පිටත් යාමේ නැකතෙන් පස්සේ කරන රැකියාව රක්ෂාව කුමක් හෝ වේවා. එතන ඔබට ඔබේ රටේ දේ ඔබේ සංස්කෘතියේ දේ ඊළඟ පරම්පරාවට පවරා දෙන්නට මහත් වූ වගකීමක් තියෙන බව. ඔබ කරන කිසිම ආකාරයක රැකියාවක් පහත් කොට අඩු කොට සලකන්නට එපා. මොකද ඔබට පැවරෙන වගකීම මෙතකයි කියා නිම කරන්නට බැරි නිසාවෙන්. අපි එහෙමනම් අදට දැනට මේ මාතෘකාවට නිමාව තබමු. නැවතීමේ තිත තබමු. යලිත් දවසක මීට වඩා කාලය දීපේ දේශයේ සුබ වූ මොහොතක කතා කරන්නට ලැබේවයි ප්‍රාර්ථනා කරමින්. සුබ අලුත් අවුරුද්ද එලෙසින්ම සමරන්න. ආයුෂ බොහෝ වේවා.